good evening හැමෝටම. අද කතා කරන්න යන්නේ කලින් සතියේ කතා කරපු SLFRS 16 leasing standard එකේ ඉතුරු කොටස. අපි දන්නවා leasing standard එකේ කොටස් තුනක් තියෙනවා. මම පළවෙනිට කිව්වා වගේ මතකයි. එකක් තමයි lessee accounting, lessor accounting, අනිත් එක sale and lease back transaction. ස්ටෑන්ඩඩ් එකේ කොටස් තුනයි. ඔය කොටස් තුනෙන් පළවෙනි එක කතා කරා accounting for lessee. අද කතා කරන්න යන්නේ accounting for lessor. sale and lease back කතා කරන්න කියලා නැහැ සිලබස් එකේ. අද කතා කරන්න යන්නේ කල්බදු දීමනාකරුගේ lessorගේ පොත්වල අපි කොහොමද කල්බද්දක් ගිණුම් තියන්නේ කියන කතන්දරේ. මේකට ගොඩක් අය කරමු කියලා කිව්වා. ඒ නිසා සමාජ දවස් දාගත්තේ මේක කවර් කරන්න. ඒකට මේක අදි බැරි වේද දන්නේ නැහැ සම්පූර්ණ ඉවර කරගන්න. නමුත් පුළුවන් උපරිමයකට ඉවර කරන්න මම බලාපොරොත්තු වෙනවා. මම හිතනවා කට්ටියම එනවා කියලා. එහෙනම් නැත්නම් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. එන පොඩි බාධාවක් වුණා. හරි. අපි එතකොට පොඩ්ඩක් බලමු මොකද්ද මේ lessor accounting කියලා කියන්නේ? ඇයි අපිට lessor accounting ඕන වෙන්නේ කියලා. මේකෙදි දැන් අපි දන්නවා කල්පතු කිවිසුමක ඉන්නවා පාර්ශවයන් දෙකක්. එක්කෙනෙක් තමයි lessee, කවුද ඒ කල්බද්දට ගන්න කෙනා. භාවිතයිතිය අරගන්න කෙනා. අනිත් එක්කෙනා කවුද? එයා තමයි lessor, වත්කමේ සැබෑ අයිතිකරු, නෛතික අයිතිකරු සහ එයා තමයි කල්බද්දට දෙන්නේ. කල්බද්දට දෙන්නේ. ඒතර මෙන්න මේ කල්බද්දට දෙන කෙනාගේ පැත්තෙන් අපි ගිණුම් කියන්නේ කොහොමද කියලා තමයි අද බලන්න යන්නේ. ඇහෙන්නේ නැද්ද බං? ඇහෙනවා බං? හරි. මම චුට්ටක් ෂේප් එක කතා කරන්න. හරි. හරි. එහෙම තමයි වැඩේ වෙන්නේ. දැන් අපිට මතකයි අපි කල්බදු ගැනුම්කරුගේ පොත්වල හිමීට දැනෙන්නේ. හරි. එතකොට අපි කලින් සතියේ අර ලෙසීගේ පැත්තේ කතා කරද්දී අපි ලීසස් කිසිම විදිහකට වර්ග කරේ නැහැ. ඔයාලට මතකයි අපි low value leases සහ short term leases වලට වෙනම ගිණුම් කරන ක්‍රියාමාර්ගයක් අනුගමනය කරා. සාමාන්‍ය lease agreements වල වෙනම ක්‍රියාමාර්ගයක් අනුගමනය කළා. හැබැයි මේ lessor පැත්තෙන් අපි ගිණුම් කියද්දී leases බෙදනවා ಜಾති දෙකකට, වර්ග දෙකකට. ඒ මොනවාද? මේ lessor පැත්තෙන් accounts තියද්දී අපි leases වර්ග දෙකකට බෙදනවා. එකක් තමයි finance leases, අනිත් එක operating leases. මහලොකු concept එකක් නෑ මේකේ. මෙතනදී මේ finance lease operating lease කියලා අපි බෙදන්නේ වර්ග කරන්නේ risk and reward. මේ underlying asset එක එහෙම නැත්නම් කල්බද්දර යන වත්කම මත තියෙන ආර්ථික ප්‍රතිලාභ සහ ඒ මත ඇති අවදානම්. ප්‍රතිලාභ සහ අවදානම් risk and reward. මේ risk and reward වල transfer එක. ඒ කියන්නේ lessor කින්දලා significantly risk and reward lessee ට transfer වෙනවද නැද්ද? අන්නේ risk and reward transfer වෙනවද නැද්ද කියන එක මත තමයි අපි finance and operating කියලා බෙදන්නේ. එතකොට ඔය significant risk and rewards කිව්වහම මොනවාද තියෙන rewards අපිට ගන්න පුළුවන් ප්‍රතිලාභ? දැන් වත්කමක් නම් වත්කම භාවිතා කරලා ගමන් බිමන් යන්න පුළුවන්. අපේ පිළිවෙල ඉදිරි කර ගන්න පුළුවන්. ඒව තමයි අපිට හම්බෙන ප්‍රතිලාභ. එතකොට risk associated with the lease asset. risk මොනවාද? මේ වත්කම නඩත්තු කරන්න අපිට වියදමක් දරන්න වෙනවා. ඒතර නඩත්තු වියදම අපේ පැත්තේ risk එකක්. අනිත් පැත්තේ මේ වත්කම හිතන්නකො ඇක්සිඩන්ට් වුණා කියලා. ඇක්සිඩන්ට් වුණොත් කවුරු හරි කෙනෙක් ඔබ හදන්න උනනේ. එතකොට ඔය හදන එක හැප්පුණාට පස්සේ අලුත් වැඩියා කරන එක ඊට පස්සේ නඩත්තු වියදම් දරන එක අන්න ඒක දරන්නේ කවුද කියන එක මත. දරන්නේ කවුද කියන එක මත අපිට බලන්න පුළුවන් risk and reward transfer වෙලාද. එතකොට lessee දරනවා නම් ඒ ආර්ථික ප්‍රතිලාභය ගන්න ගම එයා ඒ risk වලට අදාළ expenses ටික එයා දරනවා නම් අපිට කිව්වේ නැති
ඒ risk and reward ලෙසීට transfer වෙලා කියලා. ඒක තමයි සරල කතාව. ඒතර එහෙම ලෙසීට transfer වෙන lease agreement වලට අපි කියනවා finance leases කියලා. එහෙම transfer වෙන්නේ නැති ඒවාට අපි කියනවා operating leases කියලා. එතකොට අපි නිකන් operating lease එකේදී වෙන්නේ සාමාන්‍යයෙන් මාසික පදනමට හෝ අවුරුදු පදනමට කුලියක් ගෙවලා අපි building එකක් rent out කරලා building එකේ ඉන්නවා. ලෙසී නිකන් building එකේ ඉන්නවා. ඒතර building එක නඩත්තු වියදම් කරන එක ඒ සියලු දේවල් දරන්නේ building එකේ අයිතිකාරයා ලෙසෝ. ඒතර නඩත්තු වියදම් කරන ඒවා ලෙසීක දරන්න දෙයක් නැහැ. security guard කෙනෙක් දෙන්නේ ලෙසෝ. ඊට පස්සේ building එක paint කරන ඒ හැමදේම කරගන්නේ ලෙසෝ. එහෙමනම් ලෙසීට කිසිම risk එකක් transfer වෙලා නැහැ. ඒතර අනේ ඒ වගේ වෙලාවට අපි කියනවා මේක operating lease එකක් කියලා. ඕක කොහොම කිව්වට ඕක අපිට නිකන් කට වචනෙට කියන්න පුළුවන් වුණාට ඕක ඉවැලුවේට් කරන්න බෑ එකපාරට. ඒතර අපි බලන්න ඕන මේ risk and rewards කියන concept එක හරයටම ගිහිල්ලා. මේ lease contract එකේ හරයටම ගිහිල්ලා. ඔන්න ඕක ඉවැලුවේට් කරන්න SLFRS 16 paragraph number 63 වල දීලා තියෙනවා criteria ටිකක් එහෙම නැත්නම් පොඩි indicators ටිකක්. මේ significantly risk and rewards මාරු වෙලාද කියලා බලන්න indicators ටිකක් දීලා තියෙනවා. එතකොට ඔය indicators ටික දිහා බලලා අපිට තීරණය කරන්න පුළුවන් risk and reward transfer වෙලාද එහෙමනම් මේක finance lease එකක්ද නැත්නම් operating lease එකක්ද කියලා. එතකොට අපිට ඒ දැනුම තියෙන්න ඕන. අපිට ඉස්සෙල්ලාම පුළුවන් වෙන්න ඕන lease contract එක විස්තර ටික දුන්නාම මේක finance lease එකක්ද operating lease එකක්ද කියලා වෙන් කරගන්න. එහෙම බැරි නම් එතන ලොකු අවුලක් තියෙනවා. එතකොට 63 criteria එහෙම නැත්නම් indicators පහක් තියෙනවා. 64 indicators තුනක් ගැන විස්තර කියනවා. ඔතනදී ප්‍රධාන වශයෙන්ම අපිට පරීක්ෂාවට ලක් කරන්නේ විභාගයේදී අපේ මට්ටමේදී 63 තියෙන පහ. para number 63 වල තියෙන indicators පහ. ඒතර අපි දැන් එකින් එක බලමු මොනවාද මේ para 63 වල තියෙන indicators කියලා. ඔය indicators ටික fulfill වෙනවා නම් එහෙම නැත්නම් ඔය indicators ටිකෙන් දැක්වෙන දේවල් ටික හරියට වෙනවා නම් අපිට කිව්ව හැකි ඇතැම් අවස්ථාවලදී ඒක finance ඇතැම් අවස්ථාවලදී operating කියලා අපි බලමු එකින් එක අරගෙන. මේක මෙහෙමයි වෙන්නේ. මම කෙටියෙන් ලියන්නම්. course manual එක තියෙන කට්ටිය course manual එකේ පිටු අංක 156ක්. එතකොට indicators පළවෙනි එක ownership. asset එකේ ownership එක. මේ lease asset එකේ ownership එක කවදාද at the end of the lease term. at the end of lease term. lease term එකේ අවසාන දවසේ මේ වත්ක්‍රමේ නෛතික අයිතිය එක criteria එකක් indicator එකක්. කොහොමද ඒක indicator එකක් වෙන්නේ? lease term එක අවසානයේදී වත්ක්‍රමේ අයිතිය ලෙසීට transfer වෙනවා නම් අපි කියනවා ඒක finance lease එකක්. ලෙසීට transfer වෙන්නේ නැත්නම් operating lease එකක්. ඔන්න ඕක එක indicator එකක්. ඕකේ? එක indicator එකක්. එතකොට ownership එක transfer වෙනවා නම් finance වෙන්නේ නැත්නම් operating. එක indicator එකක්. අංක දෙක. ඊට පස්සේ අංක දෙකේ තියෙන්නේ exercise option එකක් තියෙනවා. එහෙම නැත්නම් අපි කියනවා purchase option එකක් තියෙනවා. ලෙසීට මේ වත්කම මිලදී ගැනීමට ඔප්ෂන් එකක් තියෙනවා. අපි ඒකට සිංහල වචන නම් මම දන්නේ නැහැ. මිලදී ගන්න පොඩි අවස්ථාවක් දීලා තියෙනවා. ලීස් ටර්ම් එක අවසානයේදී. හරි මැද්ද දවසකදී හරි. හරිද? එහෙම එයාට මේ පර්චේස් ඔප්ෂන් එක දීලා තියෙන්නේ. ලෙසීට මිලදී ගන්න හැකියාව දීලා තියෙන්නේ. ඒ මිලදී ගන්න දවසේ ඒක එක්සර්සයිස් කරන දවසේ fair value එකට වඩා අඩු වටිනාකමක් මේ වත්කමේ fair value එකට වඩා අඩු වටිනාකමකට නම් උදාහරණයක් දෙන්න ගන්නකෝ x ලෙසි lease term එක අවුරුදු 5යි අවුරුදු 5 අවසානයේදී ලෙසීට මේ වත්කම රුපියල් 500ක් දීලා මිලදී ගන්න ඔප්ෂන් එකක් දීලා තියෙනවා. හැබැයි අවුරුදු 5 අවසානයේදී මේකේ fair value එක රුපියල් 600යි. එහෙනම් fair value එකට වඩා අඩු ගානකට මිලදී ගන්න ඔප්ෂන් එකක් දීලා තියෙනවා ලෙසීට.
හරිද? අන්න එහෙම දීලා තියෙනවා නම් සහ එහෙම දීලා තියෙනවා නම් සහ ඕක තිබ්බා කියලා අපිට කියන්න බෑ හරියටම. එහෙම දීලා තියෙනවා නම් සහ ලීස් එකට එන්න වෙන දවසේ අපි ලීස් ඇග්‍රීමන්ට් එක පටන් ගන්න දවසේ ඒක සර්ටන් නම් මෙන්න මේ දවසේ ලෙසි මේ ගාන ගෙවලා ඇසෙට් එක සල්ලි දීලා ගනී කියන එක සර්ටන් නම් 50කට එහෙම 70කට වඩා වැඩි සම්භාවිතාවයක් තියනවා නම් මෙයා මේක මිලදී ගනී කියලා අන්න ඒ වගේ වෙලාවට අපි කියනවා ඒක ෆයිනෑන්ස් ලීස් එකක්. එතකොට මේ ෆෙයා වැලියු එකට වඩා අඩු වටිනාකමකට පර්චේස් ඔප්ෂන් එක දීලා විතරක් බෑ. ලෙසි ඒ ඔප්ෂන් එක එක්සර්සයිස් කරයි. ඒ ගානට මිලදී ගනී කියන එක සර්ටන් වෙන්නත් ඕන. අන්සර්ටන් නම් අපිට ඒක සලකා බලන්න බෑ. ඒ ක්‍රයිටීරියා එක සලකා බලන්න බෑ. එහෙනම් ඒක තමයි දෙවෙනි ක්‍රයිටීරියා එක. මේක ලොකු දෙයක් නෑ හරිද? අංක 3 ඔයාලා බැලුවොත් ඇසෙට් එකේ ඉකොනොමික් ලයිෆ් එකෙන් සිග්නිෆිකන්ට් පාර්ට් එකක්ලු ලීස් ටර්ම් එක. මේජර් පාර්ට් එකක්ලු ලීස් ටර්ම් එක. එහෙනම් තුන්වෙනි පොයින්ට් එක තමයි ලීස් ටර්ම් එක. හිතන්නකෝ මෙහෙම ඇසෙට් එකේ යූස්ෆුල් ලයිෆ් එක එහෙම නැත්නම් ඉකොනොමික් ලයිෆ් එක. ඇත්තටම ඇසෙට් එක ඉකොනොමික් ලයිෆ් එක කියන්නේ වෙනම ගියා යූස්ෆුල් ලයිෆ් එක කියන්නේ වෙනම ගියා. හරිද? කොහොම හරි අපිට ගන්න දීලා තියෙන විදිහට අපි ගන්න වෙනවා ඉකොනොමික් ලයිෆ් එක කියලා තමයි ස්ටෑන්ඩඩ් එකේදී. අපි හිතමු ඇසෙට් එකේ ඉකොනොමික් ලයිෆ් එක හරි යූස්ෆුල් ලයිෆ් ටයිම් එක හරි අවුරුදු 5යි. හරිද? අවුරුදු 5යි. ලීස් ටර්ම් එක අවුරුදු 4යි. එතකොට ඇසෙට් එකේ යූස්ෆුල් ලයිෆ් එක එහෙම නැත්නම් ඉකොනොමික් ලයිෆ් එක මෙතන තියෙන අවුරුදු 5. ඒ අවුරුදු 5 වැඩි කාලයක් තියෙන්නේ ලෙසි ගවර්න්මන්ට්. අන්න ඒකයි මේ ක්‍රයිටීරියා එකේදී කියන්නේ. ඒතර ඇසෙට් එක පාවිච්චි කරන්න පුළුවන් කාල සීමාවේ වැඩි කාල සීමාවක් තියෙන්නේ කා ගාවද? එතකොට වැඩි කාල සීමාවක් ලෙසි ගාව තියෙනවා කියන එක තමයි මේ ලීස් ටර්ම් එක අවුරුදු 4ක් කියන එකෙන් අදහස් වෙන්නේ. ලෙසි ගාව තියෙන කාල සීමාවනේ මේ අවුරුදු 4 කියලා කියන්නේ. එහෙනම් වස්තුම පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු 5 යෝගෙන් අවුරුදු 4ක්ම තියෙන්නේ ලෙසි ගාව. එහෙනම් අපි කියනවා එක ෆයිනෑන්ස් ලීස් එකක්. හරිද? ඊගන්නකෝ අවුරුදු 5යි යූස්ෆුල් ලයිෆ් එක අවුරුදු 2යි තියෙන්නේ ලෙසි ගාව. එහෙනම් වැඩි මේජර් පාර්ට් එකක් නැහැ. ලීස් ටර්ම් එක මේක තමයි ලීස් ටර්ම් එක. යූස්ෆුල් ලයිෆ් එකේ මේජර් පාර්ට් එකක් නෙමෙයි. එහෙනම් අඩු කාල සීමාවක් තියෙන්නේ. එහෙනම් මේක ඔපරේටිව්. අපි බලන්නේ ඒක එක ක්‍රයිටීරියා එකක්. ඒකට යූස්ෆුල් ලයිෆ් එකේ ඉකොනොමික් ලයිෆ් එකෙන් වැඩි කාල සීමාවක් ලීස් ටර්ම් එක වෙනවා නම් ෆයිනෑන්ස්, එහෙම වෙන්නේ නැත්නම් ඔපරේටිව්. ඒක එකක්. ඊළඟ ක්‍රයිටීරියා එක තව තියෙනවා ඒක. 4. මෙන්න මේක වැදගත්. මේක තමයි ගොඩක් වෙලාවට පරීක්ෂාවට ලක් කරන්නේ. ඒතකොට මේ තුන්වෙනි ක්‍රයිටීරියා එකයි හතරවෙනි ක්‍රයිටීරියා එක ඉන්ඩිකේටර් එකයි තමයි වැඩිපුර විභාගෙදී පරීක්ෂාවට ලක් කරන්නේ. මේකෙදි කියන්නේ අපි ටෙස්ට් කරලා බලන්න ඕන ගිවිසුමට එළඹෙන දවසේ ලීස් කොන්ට්‍රැක්ට් එකට එළඹෙන දවසේ at inception date අපි චෙක් කරලා බලන්න ඕන මේ වස්කමේ fair value එක සමාන හෝ ආසන්නද කියලා. සමාන හෝ ආසන්නද? substantially old. සමාන හෝ ආසන්නද කියලා මොකටද? present value of lease payment. මෙන්න මේකේ ඉතාම වැදගත් පොයින්ට් එකක් තියෙනවා. අපි කෝස් මැනුවල් එකේ පවා highlight කරගන්න ඕන දෙයක්. මෙතන තියෙන්නේ අපි check කරලා බලන්න ඕන, test කරලා බලන්න ඕන. ගිවිසුමට එළවෙන value එක market value. දැන් මම මේක වීඩියෝට සරල කරන්න කොහෙන්ද? fair value එක කියන්නේ මොකද්ද? ඔය වත්කම මේ ගිවිසුමට එළවෙන දවසේ විකුණලා අතර ගන්න පුළුවන් වටිනාකම. තමයිනේ.
fair value කියන්නේ මොකද්ද? ගිවිසුමට එළඹෙන දවසේ මේක මාකට් එකේ වෙළඳපොලේ වික්කොත් විකුණලා ගන්න පුළුවන් ආදායම. හරිද? present value of lease payment කියලා කියන්නේ මොකද්ද? මම මේක lease කරොත් මට අනාගතයේදී හම්බෙන්න තියෙන සහ මේ lease එක සම්බන්ධයෙන් හම්බෙන්න තියෙන සම්පූර්ණ මුදලේ අද වටිනාකම. ඒ කියන්නේ මම මේ වත්කම වික්කොත් හම්බෙන්න පුළුවන්. අද සල්ලි වල වික්කොත් fair value එක මගේ අතට ගන්න පුළුවන්. මම lease කරොත් මගේ අතට හම්බෙන සම්පූර්ණ වටිනාකම. ඒකේ අදාළයි. එතන මේ දෙක substantially සමානයි කියලා කියන්නේ සමානව ආසන්නයි කියලා කියන්නේ මම ඇත්තටම වත්කම වික්කා හා සමානයි. සම්පූර්ණ වත්කම වික්කාගේ වැඩක් නෙමෙයි තියෙන්නේ. මොකද විකුණලා ගන්න පුළුවන් ගානට සමාන ගානක් මගේ අතට හම්බ වෙනවා මම ලීස් කරලා දුන්නාම ලොකු වෙනසක් නැහැ එතකොට වික්කද නැද්ද කියන්නේ එකම ගාන මගේ අතට එනවා එහෙනම් අන්න ඒ වගේ වෙලාවට අපි කියනවා මේව සමානයි නම් ෆයිනෑන්ස් ලීස් එක සමානම වෙන්න ඕනේ නැහැ 95ක් 96ක් 97ක් ආසන්නම ගානක් කියන්නේ ගොඩාක්ම සමාන වෙන්න ඕනේ හරිද? එතකොට එහෙම සමානයි නම් ඒක ෆයිනෑන්ස් ලීස් එකක්. සමාන නැත්නම් ඔපරේටින් ලීස් එකක්. මෙන්න මෙතන ඊටම වැදගත් සංකල්පයක් තියෙනවා. ඒක තමයි අපි ගන්නවා ලෙසීගේ පැත්තෙන් account තියද්දී අපි initial lease liability එක measure කරේ කොහොමද? present value of future lease payment. එහෙනම් standard එකේ ඕක කියන්නේ present value of the lease payments which are that are unpaid at the commencement date of the lease. lease එක පටන් ගන්න දවස වෙද්දී තවමත් ගෙවා නොමැති අනාගතයේ ගෙවීමට තියෙන කල්බදු ගෙවීම් වල වර්තමානයේ තමයි ලෙසීගේ පොත්වල කල්බදු ගැනුම් කරුගේ පොත්වල මූලික කල්බදු වගකීම් විදිහට අපි හඳුනාගත්තා. හැබැයි අන්න ඒක වෙනස් වෙනවා මෙතනදී. මෙතනදී කියන්නේ present value of lease payments කියලා විතරයි present value of future lease payments කියලා නෙමෙයි. ඒක ඊටම වැදගත්. මෙන්න මේ හතරවෙනි ඉන්ඩිකේටර් එක ඉවැලුවේට් කරද්දී අපි down payment එකක් include කරන්න ඕන. note එකක් දාගන්න we need to include the down payment. ඔයාලා මතකයි ලෙසීගේ පැත්තෙන් present value of lease payments අපි ගද්දි down payment එක ගත්තේ නැහැ. ඒක කෙලින්ම right of use asset එකේ cost එක ඇතුළට දැම්මේ. හැබැයි මෙතනදී අපි down payment එකක් ගන්න ඕන. මොකද මෙතන කියන්නේ present value of lease payment. lease එක සම්බන්ධයෙන් හම්බෙන්න තියෙන හැම රෙද්දම present value. එහෙමත් අනාගතේ හම්බෙන්න තියෙනවා කියලා මෙතන විශේෂ ගන්නේ නැහැ. ඒ නිසා මෙතෙන් අනිවාර්යයෙන්ම down payment එකක් අපි එකතු කරගන්න ඕන. එතකොට lease payment ඇතුළත we need to include the down payment. down payment එක ඔයාලා include කරේ නැත්නම් ඔයාලගේ උත්තරේ වැරදි. මේ ඉන්ඩිකේටර් එක ක්ලික් කරද්දී. ඒක එකක්. අංක 5 මේ වත්කම specialized equipment එකක්. ගොඩක් customized equipment එකක්. specialized nature. මේ වත්කම ලෙසීටම කියාපු වත්කමක් වගේ. ලෙසී කියලා හදවගත්ත එකක් වගේ. හැමෝටම පාවිච්චි කරන්න බෑ. තව කෙනෙක් පාවිච්චි කරන්න ඕන නම් මේ වත්කමේ significant modification එකකට යන්න ඕන. වත්කමේ ස්වරූපේ ලොකු වෙනසකට භාජනය කරන්න ඕන වෙන කෙනෙක් පාවිච්චි කරන්න නම්. එතන මේක ලෙසීටම ස්පෙෂලි කියලා හදපු වත්කමක්. ස්පෙෂලායිස්ඩ් නේජ් එකක්. ඒතර ලෙසී විතරයි මේක හොඳට පාවිච්චි කරන්න පුළුවන්. අනේ ස්පෙෂලායිස්ඩ් නේජ් එකක් මේකේ තියෙනවා නම් අපිට කියන්න පුළුවන් ඒක ෆයිනෑන්ස් ලීස් එකක් කියලා. එතකොට මේ එකක් තිබ්බ පළියට අපි කියන්න යන්නේ නැහැ ෆයිනෑන්ස් කියලා. අපි බලනවා මේකේ සමහර ඒවා කියන්නේ ගානේ දීලා තියෙන තොරතුරු අනුව තමයි තීරණය කරන්නේ. සමහර ගණන් වල තොරතුරු දෙනවා මේ දෙකක් ඉවැලුවේට් කරන්න එහෙම. ඒතර තොරතුරු අනුව තීරණය කරන්න ඕන අපි කොහොමද මේක බලන්නේ කියලා. ඒතර එකකින් විතරක් ඩෝන් ගාලා කියන්න බෑ මේක ෆයිනෑන්ස් ඔපරේටින්ද කියලා. මේ ටික තමයි ප්‍රධාන පහ. මේ වගේ තව ප්‍රශ්න අහන්නේ. ගොඩක් වෙලාවට මේ 3 4 5 කියන සහ 1 මෙන්න මේ සෙට් එකකින් තමයි ගොඩාක් වෙලාවට ප්‍රශ්න අහුවොත් අහන්නේ.
ඊට පස්සේ තව තුනක් තියෙනවා මම ඒ තුන කතා කරන්න යන්නේ නැහැ. ප්‍රධාන මේ ඉන්ඩිකේටර්ස් පහ තමයි මම කතා කරේ. මම හිතනවා මේක පැහැදිලි කියලා අපැහැදිලි තැනක් තියෙනවා නම් ප්‍රශ්න අහලා තියෙනවා නම් අහන්න. මම ඩවුට් එකක් තියෙනවා නම් අහන්න. මේක. හරි. දැන් තමයි අපි යන්නේ accounting part එකට. මේක අපි හරියටම දැනගන්න ඕනේ මේ accounting part එක. හොඳට බලන්න. දැන් අපි මේ lesson accounting වලට ආවහම lesson වල ಜಾති දෙකක් අපිට ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. කල්බදු දීමනාකරුවෝ ප්‍රධාන ಜಾති දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් මේකේ අපිට ලෙක්චර් එකේදී නම් එක පාර්ට් එකක් විතරයි කරේ. manufacture deal with කතා කරේ නැහැ. නමුත් post manual එකේ තියෙන නිසා මම ඒකත් පැහැදිලි කරලා ඒක උදාහරණයක් හදනවා. එතකොට අපි බලමු. කල්බදු දීමනාකරුවෝ ಜಾති දෙකක් ඉන්න පුළුවන්. එකක් තමයි කල්බදු සමාගම් leasing company. අපි ඒකට ගමු financial institution එකක් කියලා. financial institution එකක්. බැංකුවක් වෙන්න පුළුවන්. මේ කල්බදු මූල්‍යකරණයේ යෙදෙන ඕනෑම කෙනෙක්. කල්බදු මූල්‍යකරණයේ යෙදෙන ඕනෑම කෙනෙක් අපිට ගන්න පුළුවන් එතෙන්ට. financial institution එක. අනිත් එක manufacturer or dealer. කෙලින්ම වස්කම හදන කෙනා හරි එහෙම නැත්නම් මේක විකුණන කෙනෙක්. dealer කෙනෙක් හරි. manufacturer or එයාගේ dealer. හරි. මේ අවස්ථා දෙකේදී අපි accounts තියෙන විදිය වෙනස්. accounts තියෙන විදිය වෙනස්. සාමාන්‍ය විදියට අවස්ථා දෙකේදීම අපිට කියන්න බෑ. ඒත් අපි හරියට දැනගන්න ඕන මේ අවස්ථා දෙකෙන් කියවෙන්නේ මොකක්ද කියන එක. හරි. අපි මේක පොඩ්ඩක් පැහැදිලි කරගෙන ඉමු. මේක පැහැදිලි කරගන්න ඉතාම වැදගත්. මේක පැහැදිලි කරන එක ඉතාම වැදගත්. හරි. මෙහෙම බලමු. මම ඉස්සෙල්ලාම ගන්නවා manufacture dealer list. ඒක හරිය ලේසි. අපි හිතමු කවුද උදාහරණයක් ගන්න අපි. අද කට්ටියක් නැහැ. හරි මදු මම දැන් කියගෙන ඉස්සලා. හරි මදු. මේ බලන්න. දැන් මදුට ඕන වෙනවා වාහනයක් ගන්න. මෙයා යනවා Toyota කම්පැනියට. මේක නිකන් ආර්ට් කියන්නේ. assume කරමු උදාහරණයක් assume කරන එක. මේ Toyota කම්පැනිය නේද Toyota වාහන හදන්නේ. Toyota කම්පැනියමයි Toyota වාහන හදන්නේ. දැන් මදු යනවා වාහනයක් බලන්න. මේ ටිකේ සල්ලි ප්‍රශ්නක් තියෙන නිසා මදු කියනවා මට එකපාර වාහනේට සල්ලි ගෙවන්න මගේ අතේ සල්ලි නැහැ. ඒ හින්දා මට ඔක ලීස් එකක් දාලා දෙන්න කියලා. කෙලින්ම මැනුෆැක්චරර් තමයි කියන්නේ. මැනුෆැක්චරර් එහෙම නැත්නම් ඩීලර් තමයි මේ කියන්නේ මෙයා. මෙතන මූල්‍ය ආයතනයක් සම්බන්ධ කරගන්නේ. එතකොට එයාලා කියනවා හරි අවුලක් නැහැ. අපි මෙහෙම ලීස් ඇග්‍රීමන්ට් එකකට යමු. මේකට ආය බැංකු සම්බන්ධ කරගන්න ඕනේ නැහැ. කෙලින්ම මම ඔයාට ලීසින් පහසුකම දෙන්නම් කියලා කියනවා. හරිද? එහෙම කියලා දෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙතනදී ලෙසෝ වෙන්නේ මේ Toyota එක. Toyota කම්පැනිය. ලෙසී වෙන්නේ මදු. එයා තමයි මේ වත්කම අයිති කරගන්නේ. මේ වත්කම භාවිත අයිතිය අරගන්නේ. දැන් මොකද කරන්නේ? මදු ලීස් පේමන්ට් කරන්න ඕන Toyota කම්පැනියකට. එතකොට මදු ලීස් පේමන්ට් Toyota කම්පැනියට දෙන්න පොරොන්දු වෙලා වත්කමේ භාවිත අයිතිය අපි කියනවා right of use එක අරගන්නවා මොකක් හරි වත්කමක වාහනයක. හරිද? එතකොට මේ manufactured dealer list එක වෙන්නේ ඔන්න ඔය දේ. ලෙසී ඉන්නවා ලෙසෝ බවට පත් වෙන්නේ මේ වත්කම හදන කෙනා හෝ විකුණන කෙනා. මෙන්න මෙතනදී අපි බලන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. මේ බලන්නකො.
දැන් මම නම් මේ වත්කම හදන්නේ ටොයෝටා කම්පැනි නම් මේ වත්කම හදන්නේ මදු ඇයි මේක ලීස් කරන්නේ? එයාට සල්ලි දීලා ගන්න සල්ලි නැති හින්දා. ඒක බොහෝ අවස්ථාවලදී මේ මැනුෆැක්චරර් ඩීලර් ලීස් වලදී වෙන්නේ මට සල්ලි දීලා එකපාර ගන්න ඕන. හැබැයි ගන්න සල්ලි නැහැ. ඒ හින්දා තමයි ලීසින් පහසුකමට යන්නේ. එතකොට මේ වගේ අවස්ථාවලදී මෙයාගේ පැත්තෙන් මේක විකුණුම් ගන්න දෙනවා. පැහැදිලිද? මේ මැනුෆැක්චරර් එහෙම නැත්නම් මේ ටොයෝටා කම්පැනි පැත්තෙන් අපි මේ පැත්තෙන් බැලුවොත් ලෙසෝගේ පැත්තෙන් බැලුවොත් මේක sales transaction එකක් SLFRS 15 අනුව. sales transaction එක. මොකද asset එකේ control එක මාරු වෙනවා. අපි දන්නවා revenue recognition වලදී SLFRS 15 revenue recognition එකේදී මොකද කියන්නේ? අපේ control එක මාරු වෙන අවස්ථාවේ තමයි අපි revenue එක recognize කරගන්න ඕන. control එක මාරු වෙන අවස්ථාවේ තමයි අපි revenue එක recognize කරගන්න ඕන. ඒතර මෙතනත් නිකන් ඒ වගේ දෙයක් වෙන්නේ. මෙතනත් නිකන් ඒ වගේ දෙයක් වෙන්නේ. පැහැදිලිද? එතකොට මෙතනදී apply වෙනවා SLFRS 15. SLFRS 15 අපි ගන්න revenue කියලා. ඒතර SLFRS 15 revenue standard එක මෙන්න මේ point එකට apply වෙනවා ලේසෝගේ පැත්තේ. ඒතර lease එකට යද්දී lease standard එක apply කරන්නත් ඕනේ SLFRS 15 apply කරන්නත් ඕනේ. ඇයි ඒ? මෙයා asset එකේ control එක දෙනවා මදුට control එක දෙනවා කියලා කියන්නේ යාගේ performance obligation එක satisfy වෙනවා. එහෙනම් revenue එක recognize කරන්න ඕන. නම් මේ manufacturer dealer lease එක විශේෂත්වය අන්න ඒකයි. විශේෂත්වය අන්න එක මේක sales transaction එකක් එතෙන්ට SLFRS 15 revenue recognition standard එකක් apply වෙනවා. හරිද? එතකොට financial institution එකකින් හාත්පසින්ම වෙනස් මේකෙදි ගිණුම් තියෙන විදිහ ආරම්භයේදී ගිණුම් තියෙන විදිහ. මම හිතනවා ඒකට පැහැදිලි manufacturer deal lease එකේදී මොකද වෙන්නේ? ලෙසී යනවා එහෙම නැත්නම් මදු යනවා ටොයෝටා කම්පැනි එකේ එයා තමයි මේක හදන කෙනා. කෙලිම හදන කෙනාගෙන්ම ලීස් කරලා ගන්නවා. හදන කෙනාගෙන්ම ලීස් කරලා ගද්දී ලෙසෝට ඒක දෙන කෙනාට ඒක විකුණුමක්. විකුණුමක්. ඒතර ඔයාලට හිතේ අර නෛතික අයිතිය මාරු වුණත් නැතත් නෛතික අයිතිය මාරු වුණත් නැතත් අපිට විකුණුමක් හඳුනා ගන්න පුළුවන්. එතකොට තමයි SLFRS 15 මතක් කරගන්න ඕන. නෛතික අයිතිය මාරු වෙනවද කියන එක අදාළ නැහැ. මොකද අපි බලන්නේ control එක transfer වෙනවද කියන එක. control එක transfer වෙනවද කියන එක. control එක transfer වෙන එක indicate එකක් විතරයි නෛතික අයිතිය කියලා කියන්නේ. ඒත් නෛතික අයිතිය මාරු වෙන්නේ නැතෝ උනා control එක මාරු වෙන්න පුළුවන්. වාහනේ මදු ගෙදරට යනවා. එයා කොල්ලවත් දාගෙන කොහෙ හරි යයි. හරිද? ඒකට control එකේ තියෙන මදු ගාව. එහෙනම් control එක transfer වෙනකොට එතන sales transaction එකක් තියෙනවා. ඒක SLFRS 15 වල මෙතන අපි revenue එක recognize කරගන්න ඕන. ඔන්නෝම තමයි manufacturer dealer lease කියලා කියන්නේ. මේක කතා කරේ නෑ අපි. ඊට පස්සේ financial institution එකේ කතාව ඊට වඩා වෙනස්. හරිද? දැන් අපි මෙතෙන්ට ගමු වෙන කාව හරි. මට පේනවා දුලානි හරි දුලනි හරි. මේ ඉන්නේ දුලානි එහෙම නැත්නම් දුලනි කවුද? දුලානි කියලා කියන්නේ මොකක්ද? දුලානි. හරිද? එතකොට දැන් දුලානිට ඕන වාහනයක් ගන්න කාර් එකක් ගන්න. මේ කාර් එක දැන් තියෙන්නේ කසුන් ගාව. අපේ කසුන් බ්‍රෝ ගාව තමයි තියෙන්නේ. මේ ඉන්නේ කසුන්. කසුන් ගාව තමයි දැන් වාහනේ තියෙන්නේ. දුලානි යනවා ගිහිල්ලා බලනවා කසුන්ගේ වාහනේ. සෙකන්ඩ් හෑන්ඩ් බඩක් ගන්න. හරිද? කසුන්ගේ වාහනේ බලනවා. කසුන් මේ වාහනේට රුපියල් මිලියන 30ක් කියනවා කියලා අපි හිතමු. රුපියල් මිලියන 30ක වටිනාකමක් කියනවා කසුන්. හරි දුලානේ අවුලන්නේ ඔයා මගේ යාළුවා තමයි. යාළුවා කියලා පිටට දෙන්න බෑ මේ දවස්වල මිලියන 30ක් දීලා අරන් ඵලයක් කියලා කියනවා. හරිද? දැන් දුලානි කියනවා මේ කන්නේත් බොහොම අමාරුවෙන් මචං රුපියල් මිලියන 30ක් උඹට දෙන්න සල්ලි නෑ මට ලීස් එකක් දාලා දීපන් කියලා. හරිද? දැන් කසුන්ට ලීස් එකක් දාන්න ඕන වුණාට එයා කල්වතු මූල්‍ය කරන්නේ දෙන්නේ නැහැ. මොකද මු මිනිස්සේ. මිනිස්සෙට කල්වතු මූල්‍ය කරන්නේ දෙන්න බෑ. ඒක තමයි සමාගමක් වෙන්න ඕන. දැන් මැනුෆැක්චරර් ඕඩීල කෙනෙක්ට ඒ පහසුකම අරගන්න හැකියාවක් තියෙනවා. හැබැයි මෙතනදී එහෙම එකක් නැහැ. ඒතර මේ මිනිස්සයා එයාට කෙලින්ම කල්පද්දර දෙන්න බෑ. එයාට කෙලින්ම කල්පද්දර දෙන්න බෑ. එතකොට මොකද කරන්නේ? දැන් එන ප්‍රශ්නයක්. හරි කසුන් කියනවා
උඹට සල්ලි නැහැනේ. මේක කරමු. අපි ලීස්ට් එකක් දාමු. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයාට අප්‍රෝච් කරනවා LP Finance. LP Finance එකෙන් අපි දන්නවා ලීසින් කරනවා. LP Finance එකේ ලීසින් කරනවා. හරිද? එතකොට අප්‍රෝච් කරනවා LP Finance එක. දුලාන් යනවා LP Finance එකට. LP Finance එක ගිහිල්ලා කියනවා හරි මෙහෙම මේ කතුන් ගාව වත්කමක් තියෙනවා. මෙන්න මේ වගේ ගාණක් කියනවා. මට දැන් මේක ලීස් එකකට තමා ගන්න ඕන. මගේ අතේ සල්ලි නැහැ කියලා කියනවා. එතකොට LP Finance එකේ කට්ටිය කියනවා හරි අවුලක් නැහැ. අපි මේ ඔයාලට ලීසින් පහසුකම දෙන්න. ඒක අවුලක් නැහැ. ඔයා බය නැතුව ඉන්න. දැන් අද හොදට ගෙදර ගිහිල්ලා රැට කාලා නිදා ගන්න. අපි ඔයාලට ලීසින් පහසුකම අරන් දෙන්නම්. දුක් වෙන්න එපා, බය වෙන්න එපා කියලා. හරිද? එතකොට මෙතනදී වෙන්නේ මොකද්ද? මෙතනදී වෙන්නේ LP Finance එක ඊට පස්සේ කෝල් කරනවා කතුන්ට. අඩෝ කතුන්. උඹේ දුලානිට දෙන්න බෑ කිව්ව වාහනේ. උඹට දෙන්න බෑ කිව්ව මම අරන් දෙනවා. කියලා කියනවා LP Finance එක. කොහොමද කියන්නේ? LP Finance එක තියෙන සල්ලි තියෙනවනේ. LP Finance එක මොකද කරන්නේ? කතුන් අප්‍රෝච් කරනවා. කතුන් අප්‍රෝච් කරලා හරිද? කෙලින්ම කතුන්ට ගෙවනවා මිලියන 30ක්. LP Finance එක කතුන්ට ගෙවනවා මිලියන 30ක්. හරිද? ඒ කියන්නේ එයා කියන ගානම ගෙවනවා. එයා වැලියු එකම ගෙවනවා. පැහැදිලි නේද? අන්න එතනදී තමයි අර criteria number 4 අපිට වැදගත් වෙන්නේ. Present value of each payment equal to the fair value. එයාට වෙන්න තියෙන අවාසිය වාසියට සමාන කරනවා එතනදී. මේ බලන්න කොහොමද මේ වෙන්නේ? මේ finance company කතුන්ට රුපියල් මිලියන 30 දීලා ඒක තමයි fair value එකේ fair value එක දීලා වත්කමේ අයිතිය එයා අර ගන්නවා. මෙතනදී ගන්නේ කතුන් ගාව තිබ්බ වත්කමේ ඕනර්ෂිප් එක. ඒක තමයි ඉතාම වැදගත් දේ. fair value එක සම්පූර්ණ ගාන කතුන්ට දීලා කතුන්ගෙන් අර ගන්නවා ඒ වත්කමේ ඕනර්ෂිප් එක. හරිද? ඕනර්ෂිප් එක ගත්තට පස්සේ LP Finance එක ගාව තමයි දැන් වාහනේ තියෙන්නේ. LP Finance එක තමයි අයිතිකාරයා. එතනින් එහාට LP Finance එක තමයි අයිතිකාරයා, නෛතික අයිතිකාරයා. මේ ක්‍රියාවලිය වුණාට පස්සේ කතුණගේ වැඩක් නැහැ. කතුන් උඹ ඵලයන් කියලා කතුන්ට පයින්යක් ගහලා එලවල දානවා. තෝගේ වැඩක් නැහැ කියලා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් තමයි ලීසින් කොන්ට්‍රැක්ට් එකට එන්නේ. දැන් මොකද වෙන්නේ? ලීසින් කොන්ට්‍රැක්ට් එකේ වෙන්නේ මේක. LP Finance කියන හරි ඔයාගේ මිලියන 30ක වාහනේ මම අරගත්තා. දැන් මම ඔයාලට වාහනේ දෙන්නම් ඔයා මට ලීස් පේමන්ට් කරන්න කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? LP Finance එක දුලාරිට දෙනවා වත්කමේ භාවිත අයිතිය. right to use එක. හරිද? right to use එක. දුලාරිට කියනවා මට ලීස් පේමන්ට් කරන්න කියලා. ලීස් පේමන්ට් කරන්න කියලා. එහෙනම් මෙතනදී ලෙසෝ කවුද? මෙතනදී ලෙසෝ වෙන්නේ financial institution එක. LP Finance එක ලෙසී වෙන්නේ දුලානි. ලෙසී වෙන්නේ දුලානි. දැන් මෙතනදී sale transaction එක recognize කර ගන්න ඕනද? නෑ. ඇයි ඒ? මූ හදලා විකුණන එකක් නෙමෙයි. මූ කරන්නේ සල්ලි නැති හින්දා කතුන්ගෙන් අරගෙන අර ඒ සල්ලි ටික හම් වෙනකන් නිකන් වාරික වශයෙන් ගෙවන්න දීලා දාන්න. වාරික වශයෙන් ගෙවන්න දීලා දාන එක. තේරුණා නේද? එතකොට ලෙසෝ කවුද? LP Finance. ලෙසී කවුද? දුලානි. right of use එක හම් වෙනවා දුලානිට. lease payments එක කරාට පස්සේ ඕනනම් අවුරුදු කාල සීමාව අවසානයේදී වත්කමේ අයිතිය අරගෙනීමේ හැකියාවක් තියෙනවා. මම හිතනවා මේ කතන්දරේ පැහැදිලි financial institution එකේදී වෙන දේ. අපි චුට්ටක් මේ කතන්දරේ රිලේට් කරොත් අර indicator number 4 එකේ තිබෙන මොකද්ද? present value of lease payments substantially equal to the fair value. ඇයි එහෙම කියන්නේ? financial institution එක මෙන්න මේ fair value එකයි එයා දරන්නේ immediate direct cost මොනවා හරි තියෙනවා නම් ඒකත් බලන්න ඕන අපි. මේ value එක කතුන්ට ගෙවලා වත්කම අත්පත් කරගන්නවා. එතකොට lease එකට enter වෙන දවසේ එයාගේ මුදල් යනවා. LP Finance එකේ මුදල් යනවා මිලියන 30ක්. කාටද? කතුන්ට. මිලියන 30ක් කතුන්ට යනවා. කතුන්ට මිලියන 30 දීලා වත්කම එයා අරගන්නවා. ඒ අරගත්ත වත්කම ඊට පස්සේ lease කරනවා දුලානිට. ඒතර දුලානිට lease කරාට පස්සේ ඒ වත්කම වෙනුවෙන් ලැබෙන්න තියෙන දුලානිගෙන් හම්බෙන්න තියෙන මුදල් වල වර්තමානගේ තමයි අර present value කියලා කියන්නේ. ඒතර මුලින් එයාගෙන් ගිය ගානයි එයාට හම්බෙන්න තියෙන ගානයි සමානද කියලා බලන එක තමයි ඒකෙන්දි අපි කරන්නේ. ඒතර හතරවෙනි ඉන්ඩිකේටර් එක මෙතෙන් රිලේට් කරා මම හිතනවා පැහැදිලි කියලා.
පැහැදිලි නේද චුට්ටක් කියන්න මේ concept එක පැහැදිලිද කියලා මේ දෙක පැහැදිලි නම් ලේසි පොඩ මැසේජ් එකක් දාන්න ඔය කට්ටිය පැහැදිලිද හරි එහෙනම් දැන් අපි ඉස්සෙල්ලාම බලමු ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් එකකදී accounts තියන්නේ කොහොමද කියලා. දැන් ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් එකකදී මැනුෆැක්චරිං ලීස් එකකදී එකම විදිහට තමයි කතන්දරේ වෙන්නේ. හැබැයි මෙන්න මේ විශේෂත්වය වෙන්නේ මැනුෆැක්චරර් ඩීලර් ලීස් එකකදී අපි ඉස්සෙල්ලාම SLFRS 15ට අනුව රෙවෙනියු එක රෙකග්නයිස් කරගෙන ඉන්න ඕන. රෙවෙනියු එක රෙකග්නයිස් කරගෙන ඉන්න ඕන. හරි අපි ඉස්සෙල්ලාම බලමු ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් එකකදී කොහොමද accounts තියන්නේ කියලා. මොකද ඒක තමයි අපිට කතා කරලා තියෙන්නේ මම දැන් පාස් පේපර් වල කීපයක් බැලුවා ඒක මම පාස් පේපර් ඩිස්කෂන් එක වීඩියෝ එකක් විදිහට දානවා මම පේපර්ස් එක ඩිස්කස් කරලා තියෙන වීඩියෝ එක අදට දානවා මේකට පස්සේ පාස් පේපර්ස් වල තියෙන්නේ ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් එකක් ලෙසෝ වෙද්දී කොහොමද accounts කියන්නේ කියන එක හරි දැන් මෙන්න මේන කතාව දැන් අර උදාහරණ මතක් කරගමු උදාහරණෙ මොකද උනේ ඉස්සල්ලාම ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් එක ෆෙයා වැලියු එක ගෙවලා අඳුන්ගෙන් වත්කම ගත්තා. එහෙනම් ඉස්සල්ලාම ඒක රෙකෝඩ් වෙන්න ඕන. ඒක පොඩ්ඩක් වෙනම කතාවක්. ඒකත් මතක තියාගන්න. විභාගයේදී අපිට ඒකට දත්ත දෙන්නේ නැහැ. නමුත් ඒක රෙකෝඩ් විය යුතුයි. ඉස්සල්ලාම පිනක් කම්පැනිය සල්ලි ගෙවලා වත්කම අරගන්න එක. ඒකත් වාර්තා වෙන්න ඕන. හරි. ඒක මතක තියාගන්න. දැන් අපි එනවා මෙන්න මෙතෙන්ට. හරි. දැන් හඳුන්ට සල්ලි ගෙවලා LB ෆිනෑන්ස් එක ගත්තනේ වාහනේ. එතකොට වාහනේ ගත්තට පස්සේ LB ෆිනෑන්ස් එකේ මෝටර් වෙහිකල් account එකේ තියෙනවා ඒ වාහනේ වටිනාකම. වාහනේ cost එක. fair value එක. හරි. වාහනේ වටිනාකම තියෙනවා මෝටර් වෙහිකල් account එකේ. දැන් මොකද කරන්නේ? මෝටර් වෙහිකල් එක දෙනවා දුලානිට. ඒතර මෙන්න මේ වෙලාවේදී කරන්න ඕන මෝටර් වෙහිකල් එක දැන් ඩීරෙකග්නයිස් කරගන්න ඕන. ෆයිනෑන්ස් ලීස් එකකට දෙද්දී මෝටර් වෙහිකල් එක ඩීරෙකග්නයිස් කරලා ඒ වෙනුවෙන් අදාළ රිසීවබල් එක රෙකග්නයිස් කරගන්න ඕන. ලීස් රිසීවබල් එක. බලන්න කොහොමද වෙන්නේ කියලා. දැන් මෝටර් වෙහිකල් එක තියෙනවා යම් වටිනාකමක්. හරිද? අපි හිතමුකෝ දුලානි මූලික ගෙවීම විදිහට 100ක් ලෙසෝට දුන්නා කියලා. හරිද? ඊට පස්සේ අනාගතයේදී මෙයා ගෙවන්න තියෙන වාරිකවල අද වටිනාකම හරිද? අද වටිනාකම අපි හිතමු 400යි කියලා. හරිද? මේක චුට්ටක් නිකන් පැහැදිලි කරගන්න ඉතලා මම ඊට අපෝ මේක අපිට කතා කරනවා. දැන් මෙන්න මෙහෙමයි වෙන්නේ. එතන මේ වත්කමේ මේ මෝටර් වෙහිකල් account එකේ තියෙන මේ වත්කම දිනවනේ කී හරි. මෙන්න මේ වත්කමේ භාවිත අයිතිය දෙන්න අපි ඉස්සල්ලාම එකතු කරගන්නවා ඩවුන් පේමන්ට් එක විදිහට රුපියල් 100ක්. එහෙනම් ලෙසෝගේ පැත්තෙන් බලද්දි කෑෂ් එනවා මේ වත්කම යනවා. එහෙනම් මෝටර් වෙහිකල් account එකට ක්‍රෙඩිට් වෙන්න ඕන ඩවුන් පේමන්ට් එක. cash debit motor vehicle account credit ඊට පස්සේ තව කොටසක් හම්බෙන්න තියෙනවා මේක නිකන් අර ණයට වික්ක වගේ කතාවක් මේ වත්කමෙන් කොටසක් අත්පිට සහ ණයට වික්ක වගේ වැඩක් ඒක අත්පිට වික්ක 100ක සල්ලි හම්බුණා motor vehicle account එක credit වුණා ඊට පස්සේ හම්බෙන්න තියෙන ටික receivable ටික මොකද වෙන්නේ receivable account එකට යනවා finance lease receivable account එකට යනවා 400ක් ඒක debit වෙනවා motor vehicle account එක credit වෙනවා normal double entity කියන්නේ debit to receivable finance lease receivable credit to motor vehicle මම ඒකට හරි පැහැදිලි මොකද්ද කරන්න ඕනේ එහෙනම් at the inception date of the lease ලෙසෝ මොකද කරන්න ඕන එයා ගාව තියෙන මේ asset එක derecognize කරලා ඒ වෙනුවට receivable එකක් recognize කරගන්න ඕන පැහැදිලි නේද receivable එක recognize කරගන්න ඕන කියලා ඒක කොහොමද වෙන්නේ මේක
finance lease receivable කියලා ඒ account එකට debit වෙනවා. finance lease receivable account එකට debit වෙනවා. ඕක කරන්න ඕන ඕක තමයි හරය. හැබැයි දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේ 400 තීරණය කරගන්නේ කොහොමද? මේ 400 determine කරගන්නේ කොහොමද? ඕක තමයි වැදගත් වෙන්නේ. How to determine this initial lease receivable? How to determine this initial lease receivable? හරි ලේසි. හරි ලේසි. මම කියවන්නේ ඕක කොහොමද present value එකක් තමයි යන්නේ එන්න ඕනේ. present value එකක් තමයි එන්න ඕනේ. මේකේ කියනවා ස්ටෑන්ඩඩ් එකේ කියනවා initial lease receivable එක. initial lease receivable එක විදිහට ගන්න ඕන net investment in the lease. පැහැදිලිද? initial lease receivable එක විදිහට ගන්න ඕන මොකද්ද? net investment in the lease. net investment in lease. ඇයි වක්කමන්නේ අපි නිකන් lease එක මත investment එකක් කරා වගේ. හරිද? මේ net investment in the lease කියලා කියන්නේ present value එකක්. present value එකක්. අපි දන්නවා present value එකක් හොයන්නේ කොහොමද? present value එකක් හොයන්නේ කොහොමද? future value එකක් discount කරනවා. එහෙම නැත්නම් future value එකක් වැඩි කරනවා discounting factor එකෙන්. future value එකක් and future value එකක් අනාගතය discount කරනවා discounting factor එකෙන්. මෙන්න මෙතනදී discounting factor එක විදිහට ගන්න ඕන implicit interest rate එක. implicit interest rate එක. මේකට BSc රේක නෑ only the implicit interest rate. ලෙසිගේ පැත්තෙන් option එකක් තිබ්බා මේක හොයන්න බැරි වෙලාවට incremental borrowing rate එක ගන්න පුළුවන් කියලා. ලෙසෝගේ පැත්තෙන් මේ option එකක් නෑ. ඒත් implicit interest rate එක අපි ගන්න ඕන. මේක calculate කරන්න පුළුවන් මම කරන විදිහ කියලා දෙනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? implicit interest rate එක පාවිච්චි කරලා නම් අපි discount කරන්න ඕන. discount කරන්න ඕන මොකද? future value එක. මේ future value එකට අපි දෙනවා නම gross investment කියලා. gross investment. gross investment කියලා කියන්නේ future value එකක්. අනාගත අගය. අනාගත අගය. හරි. මේ gross investment එක සමන්විත වෙන්නේ මොනවාගෙන්ද? මෙන්න මේක සමන්විත වෙනවා ප්‍රධාන ಜಾති දෙකකින්. ප්‍රධාන ಜಾති දෙකකින් එකක් තමයි lease payment අනිත් එක unguaranteed residual value. මේක අලුත් concept එකක්. unguaranteed residual value. unguaranteed residual value. මොකක්ද ඒ කියලා අපි බලමු. එහෙනම් කොහොමද දැන් මේක මම තවදුරටත් අනිත් පැත්තට කියන්නේ ගියොත් lease payment සහ unguaranteed residual value දෙක එකතු කරලා අර ගන්නවා gross investment එක. ඒක discount කරාම වෙනවා net investment in the lease. net investment in the lease. හරි. අපි දැන් lease payment කියලා මොනවද කියලා බලන්න ඕන. ඊට කලින් බලමු unguaranteed residual value කියන්නේ මොකක්ද කියලා. හිතන්න මංගාව තියෙනවා motor vehicle එකක්. මංගාව තියෙනවා motor vehicle එකක්. හරි. මෙහෙම හිතන්න. දැන් මේ motor vehicle එකේ lease term එක අවසානයේ lease term එක අවුරුදු 5යි. මේ lease term එක අවසානයේදී අපි හිතමුකෝ residual value estimate එක මිලියන 5ක් කියලා. ගරන්ට් අන්ගරන්ට් කතාවක් හිතන්න එපා residual value එක. අගය මිලියන 5යි. ඕක තමයි residual value එක. හරිද? මෙන්න මේ residual value එකකින් මිලියන 3ක් ලෙසි ගරන්ට් වෙලා තියෙනවා. ලෙසි ගරන්ට් වෙලා තියෙනවා. හරි මේක ලෙසි ගරන්ට් වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි කතාව. ලෙසි කියනවා ලෙසි හරි හරි මේක හරිම කතාව මෙහෙමයි. ලෙසි හරි ලෙසිට සම්බන්ධ පාර්ශවයක් හැබැයි ලෙසෝට සම්බන්ධ නැති unrelated. කල්බදු දීමනාකරුට සම්බන්ධ නැති තුන්වන පාර්ශවයක් හරි ලෙසි හරි ගරන්ට් කරනවා මෙන්න මේ වක්කමේ ලීස් ටර්ම් එක අවසානයේදී වටිනාකම රුපියල් මිලියන 3යි. රෙසිඩුවල් වැලියු එක රුපියල් මිලියන 3යි. ඊට වඩා අගේ අඩු වුණොත් අන්න ඒ වෙනස අපි ගෙවනවා සල්ලි වලින්. අන්න ඒ වෙනස අපි ගෙවනවා සල්ලි වලින් කියලා ගරන්ට් කරනවා
රුපියල් මිලියන 3ක්. පැහැදිලිද? ගණන් කරනවා රුපියල් මිලියන 3ක්. ඒක තමයි guaranteed residual value කියලා අපි ඉගෙන ගත්තේ. guaranteed residual value කියලා ඉගෙන ගත්තා. එතන මෙන්න මේ guaranteed residual value එක මත කරන්න ඕන payment එක. කියන්නේ මිලියන 3ට වඩා අඩු වුණොත් අන්නේ වෙනස අපි කියනවා කියන්නේ එකද වෙන්නේ. අනේ ගෙවන්න එකක වෙන ටික ඔයාලට මතකයි lease payments යටතේ අපි ලෙසිගේ lease liability එක හොයද්දි ගත්ත guaranteed residual value. The amount expected to be payable under guaranteed residual value by the lessee. ඒක ගත්තා ලෙසිගේ lease payment එකක් විදිහට. හැබැයි මේක විතර practically වෙන දෙයක් නෙමෙයි. නිකන් theoretical concept එකක් විතරයි. හරිද? එහෙනම් unguaranteed කියන්නේ මොකද්ද? මෙන්න මේ විදිහට ලෙසී ගරන්ට් වෙලා නැහැ. හරිද? ලෙසී කොයිම වෙලාවකවත් ගරන්ට් වෙලා නැති මිලියන 2 ලෙසී ගරන්ට් වෙලා නැහැ කොයිම වෙලාවකවත් මිලියන 2. හැබැයි ලෙසෝට සම්බන්ධ කෙනෙක් කියනවා මූ මේක මිලියන 3යි කිව්වට බං මේක මිලියන 5ක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වැඩිපුර මිලියන 2ක් මේකේ තියෙන්න පුළුවන් residual value එක විදිහට කියන්නේ. වැඩිපුර මිලියන 2ක් තියෙන්න පුළුවන් residual value එක විදිහට. ඒක කියන්නේ කවුද? ලෙසී නෙමෙයි. ලෙසී ගරන්ට් වෙන්නේ නැහැ. හරිද? ලෙසෝට සම්බන්ධ පාර්ශවයක් කියනු කියයි. හරිද? ඒක නිකන් ලෙසෝ හිතනවා එහෙම නැත්නම් ලෙසෝට සම්බන්ධ පාර්ශවයක් කියනවා. ගරන්ට් වෙනවා නෙමෙයි කියනවා. හරිද? අන්න ඒකට තමයි අපි කියන්නේ unguaranteed residual value කියලා. මේක තමයි unguaranteed residual value. එතකොට මේ සම්පූර්ණ residual value එකකින් මේ guaranteed residual value part එක එනවා lease payments වලට. unguaranteed residual value එක වෙනම අපි ගන්නවා. එතකොට දැන් මෙතනදී බලන්න ඕකද වස්කමේ සම්පූර්ණ residual value එකම එනවා gross investment එක ඇතුළට. මම හිතනවා මම මේ කිව්ව සංකල්පය පැහැදිලි කියලා. අන්තිමේදී වෙන්නේ මේ සම්පූර්ණ residual value එකම gross investment එක විදිහට එනවා. මොකද guaranteed part එක නා lease payment යද්දී unguaranteed part එක එනවා වෙනම ස්පෙෂලි අපි ඒක ඇඩ් කරනවා. දැන් ඔබ තමයි residual value guaranteed සහ unguaranteed residual value කියලා කියන්නේ. මම හිතනවා පැහැදිලි කියලා. අපැහැදිලි නම් අහන්න ගන්න එක නම් කියලා දෙන්න. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මොනවාද මේ තියෙන්නේ කියලා බලන්න lease payment යටතේ. මෙන්න මේ lease payment යටතේ මොනවද තියෙන්නේ කියලා ටක් ගාලා බලලා අපි යන් ගණන් හදලා මේ ගණන් ටික තමයි අපි එකතු කරගන්න ඕන වැදගත් කරගන්න ඕන. හරි. අපි මේ ටික බලලා තව සංකල්පයක් කියලා දෙන්න තියෙනවා. අපි මේ ටික බලලා ඉමු. මෙන්න මේ lease payment යටතේ එන්න පුළුවන් මොනවාද? ඔයාලගේ course manual එක අපේ course manual එක 157 පිටුවේ තියෙනවා. එකක් තමයි fixed lease payment. ඒක දන්නවනේ අර ලෙඩිගේ පැත්තේ තිබ්බේවම තමයි ඈ. ඒක වෙනසක් වෙන්නේ නැහැ. fixed lease payment. less incentive. හරි incentive අඩු කරපු lease payment. ඊට පස්සේ variable lease payment which are depending on index or rate. index එක හරි rate එක හරි මත ඒවා මම පැහැදිලි කරලා තියෙනවා. ඒක බලන්න. ඒක එනවා. ඊට පස්සේ guaranteed residual value එක සම්පූර්ණ guaranteed residual value එකම එනවා. ඊට පස්සේ exercise price of a purchase option. මෙන්න මේක ඉතාලද ගන්න. exercise price of a purchase option. මම ඔබ කලින් පැහැදිලි කරා. මොකද්ද? exercise price of a purchase option. purchase option එකකට රුපියල් මිලියන කීයක් හරි ගෙවන්න අවස්ථාව දීලා තියෙනවා ලෙසීට. ඔය amount එක ලෙසීගෙන් ලෙසෝට හම්බෙන්නේ හරිද? ලෙසීගෙන් ලෙසෝට හම්බෙන්නේ ඒ ගාන දීලා ලෙසී නිලදී ගත්තොත් විතරයි. ඒ කියන්නේ purchase option එක exercise කරොත් විතරයි. තේරුණාද? exercise කරොත් විතරයි. exercise කරේ නැත්නම් ඒ ගාන හම්බෙන්නේ නැහැ. එතකොට අපි කොහොමද තීරණය කරන්නේ lease එකට එන්න වෙන දවසේ මේ lease payment ඇතුළට ගන්නවද නැද්ද කියලා. ඒක තීරණය කරද්දී අපි බලන්න ඕන මේ purchase option එක exercise කරනවා කියන එක කොච්චර දුරට certain ද කියන එක. purchase option එක ලෙසී exercise කරයි. ලෙසී මේ කාල සීමා අවසානයේදී සල්ලි දීලා මේක ගනි කියන එක certain නම් විතරයි. at the inception of the lease එක පටන් ගන්න දවසේ මේක certain නම් විතරයි
අපිට පුළුවන් ඒක ලීස් පේමන්ට් එකක් විදිහට ගන්න. සර්ටන් නැත්නම් ලීස් පේමන්ට් එකක් විදිහට ගන්නෙ නැහැ. ඒක ඉතාම වැදගත්. හරිද? සර්ටන් නම් විතරයි ලීස් පේමන්ට් එකක් විදිහට ගන්න. සර්ටන් නැත්නම් ලීස් පේමන්ට් එකක් විදිහට ගන්න බෑ. හරිනේ? ඒක වැදගත්. ඊට පස්සේ අන්තිම එක payments for penalty. penalty වගේ දෙයකට කරන payment. ඔන්න ඔය දේවල් ටික තමයි ලීස් පේමන්ට් එකකට ඉන්නේ. අර එක්සර්සයිස් ප්‍රයිස් එක කියන එක මම හොඳට ඔළුවට දාගන්න. මොකද ඒක පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. 2019 හෝ 18 ප්‍රශ්න පත්‍රයේ මේ එක්සර්සයිස් ප්‍රයිස් of purchase option කියන එක පැහැදිලි පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. එතනදී කියලා තියෙන්නේ යාලා අර reasonably certain කියන concept එක යාලා add කරලා තියෙනවා. ඒක කියනවා uncertain කියලා. ලීස් එකට එන්ටර් වෙන දාට මූ සල්ලි දීලා ගනී කියන එක uncertain. එහෙම uncertain නම් අපිට add කරන්න පුළුවන්ද? බෑ. මොකද මේක කියනවා certain නම් විතරයි reasonably certain නම් විතරයි අපිට පුළුවන් ඒක add කරන්න. හරි. පොඩි ප්‍රශ්නයක් අහලා තියෙනවා. මොකද්ද? unguaranteed residual value එක ලෙසීගේ lease liability එකට එන්නේ නැහැ. ඔව්. unguaranteed residual value එක lease payment tax විදිහට ගන්න. ඒක අපි වෙනම එකක් විදිහට ගන්න නෙමෙයි. lease payments විතරයි ලෙසීගේ පැත්තෙන් බලන්නේ. lease payments වල present value එක ගන්න කියන්නේ. ඒතර unguaranteed residual value කියලා කියන්නේ lease payment එකක් නෙමෙයි. තේරුණාද? lease payment එකක් නෙමෙයි. මොකද මේක මේ ලෙසෝට සම්බන්ධ එකක් කියන කතාවක් විතරනේ. ඒතර ලෙසී මේකට සම්බන්ධයක් නැහැ. unguaranteed residual value එකට ලෙසී කිසිම සම්බන්ධයක් නැහැ. ලෙසීගේ කිසිම සම්බන්ධයක් නැති හින්දා ඒක ලෙසීගේ පැත්තෙන් අපිට account කියන්න බෑ. ලෙසීගේ පැත්තෙන් account කියන්න බෑ. හරියට ක්ලියර් නේද? හරි. ඔය ටික තමයි මේකේ කතා කරන්න තියෙන තියරි ටික ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් එකක් පැත්තෙන්. අපි පොඩ්ඩක් මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම්. ටෙස්ට් කරගමුද අපේ දැනුම අර ලීස් එක වර්ග කරන එක සම්බන්ධයෙන්. ඒක අපිට මට හිතෙනවා වැදගත් වෙයි කියලා. ලීස් එක වර්ග කරන එක සම්බන්ධයෙන් අපේ දැනුම චුට්ටක් පරීක්ෂා කරගමු. කට්ටිය උත්තර දෙන්න අන්මියුට් කරලා හරි chat එකට හරි දාන්න. දැන් අපි බලන්න ඕනේ මොකද්ද මේකෙදි? මේ තියෙන්නේ ලීස් ක්ලාසිෆිකේෂන් එක සම්බන්ධ ප්‍රශ්නයක්. හරිද? මේක අරන් තියෙන්නේ මම KPMG ගේ IFRS 16 overview PDF එකෙන් මගේ ගන්නේ. ඒතර අපි මේක කියවලා බලන්න ඕන අර මම කිව්ව ඉන්ඩිකේටර්ස් පහ පාවිච්චි කරලා ප්‍රධාන ඉන්ඩිකේටර්ස් පහ පාවිච්චි කරලා ඉවැලුවේට් කරන්න ඕන මේක ෆයිනෑන්ස් ලීස් එකක්ද ඔපරේටින් ලීස් එකක්ද කියලා. ෆයිනෑන්ස් ලීස් එකක්ද ඔපරේටින් ලීස් එකක්ද කියලා. හරි. විනාඩි දෙක තුනක් දෙන්නම් චුට්ටක් කියවලා chat එකට දාන්න මේක ෆයිනෑන්ස් ලීස් එකක්ද ඔපරේටින් ලීස් එකක්ද කියලා. ඔයාලා ඉතින් ඉතින් දාන්න. ඊට පස්සේ අපි ඉවැලුවේට් කරමු. මේක ෆයිනෑන්ස් ලීස් එකක්ද ඔපරේටින් ලීස් එකක්ද කියලා. අර මම කියා දුන්න conditions එහෙම නැත්නම් indicators පහ බලන්න. ප්‍රධාන indicators පහ බලන්න. බලලා chat එකට දාන්නකො. හැමෝම දාන්න. හරියන් හරි වරදින් හරි හැමෝම දාන්න. මේ CP කියන එකට දාන්න එපා info. දැන් message එකක් ආවා මට ඒක බලන්න බෑ. ඒක phone එකේ තියෙන්නේ. අනිත් එකට දාන්න කවුරු info දානවා. ඉස්සයි එකෙක් NOG කියලා දාලා දෙනවා එකෙක් කියන ඔපරේටින් කියලා එකෙක් කියන ඔපරේටින් කියලා අපි බලමු. හරි. ඔපරේටින් කියලා තමයි not financial කියලා එන්නේ. හරි අපි බලමු මොනවද මේ කියන්නේ? දැන් ක්‍රයිටීරියාස් ටික තමයි අපි ඉවැලුවේට් කරගෙන යන්න ඕන. Leso L enters into an uncancelable lease contract with company X under which X leases non-specialized equipment. මොකද්ද මේ කියන්නේ? මෙයා දෙන්නේ non-specialized equipment. අන්න specialized equipment එකක් දෙනවනම් ඒකේ ඉන්ඩිකේටර් එකක් finance lease එකක් වෙන්න. දැන් non-specialized එකක් දෙනවා කියලා කියන්නේ එන්නේ එක point එකක්. non-specialized equipment එකක්.
එහෙනම් ඒක ඔපරේටින් ලීස් එකක් වෙන්න ඒක ඉන්ඩිකේටර් එකක්. මෙතනදී මේක ඔපරේටින් ලීස් එකක් බවට පත් කරනවා. හරිද? බලන්න. ලීස් කරන ලීස් ටර්ම් එක කීයද? 5 years. ලීස් ටර්ම් එක 5 years. හරි. ඊට පස්සේ the economic life of the equipment. මෙතන ඇත්තටම useful life කියන එක නෙමෙයි ගන්න ඕනේ economic life කියන එක. මම හිතනවා ඔයාලා දැන් තමයි දන්නවා useful life එක economic life එක අතර difference එක. standard එකේ තියෙන useful life එක කියලා කියන්නේ කවුරු හරි entity එකක් ඒ වස්තුවම අත්පත් කරගත්තට පස්සේ ඒ entity එක ඒ වස්තුවම පාවිච්චි කරන්න අපේක්ෂා කරන කාල සීමාව ගන්න අපේක්ෂා කරන නිෂ්පාදනයකට ගන්න. ඒක entity specific දෙයක්. economic life එක කියලා කියන්නේ මේ මොකක් හරි වස්තුවක් හදන කෙනා producer ඉන්නවනේ. producer කියනවා මේ වස්තුව කිසි අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මෙච්චර කාලයක්. ඒක ඊගාව වෙන්න පුළුවන්, බීගාව වෙන්න පුළුවන්, සීගාව වෙන්න පුළුවන් කොහේ හරි. කිසි අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මෙච්චරක් කාලයක්. ඒක තමයි economic life එක කියන්නේ. ඒත් අන්න ඒක තමයි බලන්න ඕනේ අතන මෙතන. economic life එක. useful life එක කියන එක නෙමෙයි. ඒත් මේකේ economic life එක තියෙනවා 15 years. හරිනේ. economic life එක 15 years. එහෙනම් මේ බලන්නකො economic life එකේ major part එකක් වෙනවා නම් වැඩි කාල සීමාවක් ලෙසී ගාව තියෙනවා නම් finance කියලා කියන්නේ. දැන් මෙතන තුනෙන් එකයි තියෙන්නේ එහෙනම් මෙතනිනුත් hint එකක් දෙන්නේ මේක operating lease එකක් කියන්නේ. ඊට පස්සේ legal title will remain with L. ඒ කියන්නේ ලෙසෝ. එහෙනම් legal title එක මාරු වෙන්නේ නැහැ. දැන් මෙතනිනුත් hint එකක් දෙනවා මේක operating lease එකක් කියලා කියන්නේ. ඊට පස්සේ the lease contract contains no purchase renewal or early termination options. no purchase option. purchase option එකකුත් නැහැ. එහෙනම් එතනිනුත් hint එකක් දෙනවා මේක operating lease එකක් කියලා කියන්නේ. ඊට පස්සේ fair value එක 100,000 present value of lease payment 50,000 එහෙනම් මෙතන 50000යි ලක්ෂය අතර අපි අනුපාතය බැලුවොත් 50000යි ලක්ෂය අතර අනුපාතය බැලුවොත් මේක 150යි substantially old නෑ substantially old වෙන්න නම් නිකන් 95ක් 96ක් වගේ වත් යන්න ඕන මෙතන හරියටම භාගයයි තියෙන්නේ එහෙනම් මෙතනින් hint එක දෙන්නෙත් මේක operating lease එකක් කියලා කියන්නේ නම් මේක හැමතැනම කියන්නේ operating lease එකක් කියලා. එහෙනම් මේක operating lease එකක් තමයි. මේක operating lease එකක් තමයි. very good. හරි. කට්ටිය හරියට identify කරගත්තා. කට්ටිය හරියට identify කරගත්තා. මම හිතනවා පාඩේ අපහැදිලි කෙනෙක් හිටියා නම් එයාටත් දැන් මේක තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ ඊළඟ point එක. මේකේ උත්තරේ තියෙනවා අර ඔයාලා කිව්ව විදිහම තමයි. හරි. ඒකම තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකේ අපිට තව ගාණක් තියෙනවා හදන්න. ඒ ගාණ පොඩ්ඩක් හදමු. මෙන්න මේක ලෙෆ්ට් එකේ හැදුවා හැබැයි. බලමුකෝ. ඒකත් අපි ටග් ගාලා හදමු. එතකොට පිළිවෙලයි වැඩි. අද බැරුවොත් තව කෑල්ලක් අපි ඉස්සරහට අරන් යමු. අවුලක් නැහැ. අද පුළුවන් තරමක් කරලා ඉතුරු ටික ඊළඟ දවසේ කතා කරමු. මොකද මේක භාගයට කතා කරලා වැඩක් නැහැ. මම වීඩියෝ එක අප්ලෝඩ් කරන එක සම්පූර්ණයෙන් කරලා අප්ලෝඩ් කරන එක හොඳයි. හරි බලමු. ACS PLC purchased the photocopy machine for 3 years lease term. එහෙනම් මෙතන lease term එක කීයද? lease term එක 3 years. On 1st January 2020. The fair value of the photocopy machine is 450,000. එහෙනම් fair value එක 450,000. Where 100,000 is required to pay as a down payment. Down payment එක දීලා තියෙනවා. The annual lease payment of 148,912 is to be paid at the beginning of each year starting from 1st January 2021. The estimated lifetime of the asset is 4 years and there is no estimated scrap value. දැන් අපිට මෙතනදී බලන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි lifetime එක පැත්තෙන්. මේ බලන්න. estimated lifetime එක 4යි. ඔය හතරෙන් අවුරුදු 3ක්ම තියෙන්නේ ලෙසී ගාව. එහෙනම් මේක finance operating ද? lease term එක පැත්තෙන් බැලුවොත් මොකද කියන්නේ බලන්න ඩයග්‍රෑම් එකේ finance ඔව්
ඇයි පාවිච්චි කරන්න පුළුවන් කාල සීමාව අවුරුදු 4යි. ඒකෙන් අවුරුදු 3ක්ම තියෙන ලෙසී ගාව. එහෙනම් මෙතන ෆයිනෑන්ස් ලීස් එකක්. හරි. මෙතන ෆයිනෑන්ස් ලීස් එකක්. ඊට පස්සේ අපිට තව ඉවැලුවේෂන් ක්‍රයිටීරියා එකක් බලන්න පුළුවන්. මොකද්ද? අර ෆෙයාර් වැලියු එක සමානද කියලා ප්‍රසන්ට් වැලියු ඔෆ් ලීස් පේමන්ට්ස් වලට. අපි ඒක ටක් ගාලා හදමු. ටක් ගාලා හදමු. question number 4. මේ බලන්න. sorry. තේරෙනවද? දැන් මේකේ මේ present value of total lease payment this shall include the down payment. down payment එකක් ගන්න කියලා කියනවා. මොකද වචනේ තියෙන්නේ present value of total lease payment. එහෙම නැතුව මොකද්ද? total lease payment. එහෙම නැතුව future lease payments නෙමෙයි. දැන් මේකේ කියනවා මේ ජනවාරි 1 වෙනිදා ලක්ෂයක down payment එකක් කරන්න ඕන. හරි ලක්ෂයක down payment එකක් කරන්න ඕන. මේ මම ඔන්න ඕකේ present value එක අරගන්නවා. discounting rate එක 15 දාලා. එතකොට අද දවසේ ලක්ෂයක අද වටිනාකම ලක්ෂෙම තමයි. ඊට පස්සේ 2020 ගේ 1 එක ගෙවන්න ඕන කීයද? මේ ප්‍රශ්නේ තියෙනවා 1,48,912. 1,48,912. හරි. එහෙනම් ඒක ගෙවන්න ඕන. ඒතර ඔන්න ඒකේ present value එක එනවා. 1,49,439ක් විදිහට. ඊට පස්සේ 2022 එකයි එක ගෙවන්න ඕන. ඒත් 1,48,912. ඒ කියන්නේ හරියටම අවුරුද්දකට පස්සේ ණය ගෙවන්නේ අවුරුද්දකට පස්සේ. ඒකේ present value එක අරගත්තා. ඊට පස්සේ ආයේ එදා ඉඳන් අවුරුද්දකට පස්සේ එදා ඉඳලා අවුරුද්දකට පස්සේ ගෙවන්න ඕන. තව 1,48,912. ඔන්න මම ඒකේ present value එක. The present value of total lease payments එනවා 4,40,000. fair value එක 4,50,000යි. එහෙනම් බලන්නකෝ මේක අපි percentage එකක් විදිහට අරගෙන බැලුවොත් 100 කීයක් එයිද? percentage එකක් විදිහට අරගෙන බැලුවොත් 98ක්. 98ක්. ඒ කියන්නේ අපි දැන් මේක finance lease එකක්නේ. ඒ leasing company එක asset එක මිලදී ගන්න ගෙවපු fair value එක 4,50,000යි. 4,50,000යි. එයාට රිකවර් කරගන්න පුළුවන් 4,40,000ක්ම මේකයි සරල අදහස මෙතන. ඒකට present value of total lease payment 4,40,000. ඒකට 98ක්ම වගේ යාට අපු හම්බ වෙනවා. එහෙනම් මේක finance lease එකක්. ඊට තව එකක් තමයි estimated lifetime එක අවුරුදු 4යි. lease term එක අවුරුදු 3යි. percentage එකක් විදිහට බැලුවොත් 75යි. percentage එකක් විදිහට බැලුවොත් 75යි. ඵලදායී ජීවිත කාලය නෙමෙයි මේක ආර්ථික ජීව කාලය. economic life එකේ 75ක්ම තියෙන ලෙසී ගාව. එහෙනම් මේක finance lease එකක්. මේක finance lease එකක්. හරි. මම හිතනවා මේ concept එක පැහැදිලි කියලා කට්ටියටම. හොඳයි. ඊට පස්සේ තව වැදගත් කොටසක් තියෙනවා මට කියලා දෙන්න. අර initial direct cost කියන එක. initial direct cost කියන එක. දැන් ලෙසීගේ පැත්තෙන් ලෙසී වත්කමේ භාවිතයි ගන්න initial direct cost එකක් දැම්මොත් ඒක අපි වත්කමේ පිරිවැය ඇතුළට ගත්තනේ right of use set එකේ cost එක ඇතුළට ගත්තා. දැන් මේකේ එහෙම කතාවක් නෙමෙයි වෙන්නේ. මේකෙත් initial direct cost එක ලෙසෝ දරනවා. මේකේ ලෙසෝ දරන්නේ ඇයි? අන්න ඒක බලන්න. මේකේ ලෙසෝ initial direct cost එකක් දරන්නේ ඇයි? වත්කමේ භාවිතයි දෙන්නද? නෑ. මෙයා මෙතන initial direct cost එකක් දරන්නේ කවුද දරන්නේ? ලෙසෝ. ඇයි දරන්නේ? මේ lease contract එකට එළඹෙන්න. එයාට benefit එකක් ගන්න. lease contract එකට එළඹෙන්න. එයාට benefit එකක් ගන්න තමයි මෙයා මෙතනදී initial direct cost එකක් දරන්නේ. එහෙනම් අපි බලමුකෝ ඒකට මොකද්ද කරන්න ඕන කියලා. මේක පොඩ්ඩක් note down කරගමු. initial direct cost. මේ initial direct cost එක අපි බලන්න ඕන perspective දෙකකින්. දැන් අපි දන්නවා ලෙසෝස්ලා ಜಾති දෙකක් ඉන්නවා. ලෙසෝස්ලා ಜಾති දෙකක් ඉන්නවා. එක ලෙසෝ කෙනෙක් තමයි financial institution. financial institution. අනිත් එක manufacturer or dealer. manufacturer or dealer. ඒතර මේ අවස්ථා දෙකේදී මේකට ගිණුම්ගත කරන විදිහ දෙකක්. ඒක අපි දැනගන්න ඕනේ. මේ financial institution එක normal finance lease එකකදී ලෙසෝ දරන
මේක ඉන්ක කරන්නේ කවුද? ලෙසෝ. ලෙසෝ තමයි දරන්නේ. ඇයි දරන්නේ? ගිවිසුමට එළඹෙන්න ලීස් කොන්ට්‍රැක්ට් එකට එළඹෙන්න. එහෙනම් ඉනිෂියල් ඩිරෙක්ට් කොස්ට් ලෙසෝ දරන ඉනිෂියල් ඩිරෙක්ට් කොස්ට් එක ෆයිනෑන්ෂියල් ඉන්ස්ටිටියුෂන් එකකදී නම් ඒක අපි ඉන්ක්ලූඩ් කරන්න ඕන. ඒක අපි ඉන්ක්ලූඩ් කරන්න ඕන net investment in lease. Include in the net investment in lease. මේක අපේ ප්‍රසන්ටේෂන් එකේ තියෙනවා. හැබැයි ඡේදයක් විදිහට තියෙන මේ විදිහට නෙමෙයි. ඒකයි මම මේක ගත්තේ. Include in the net investment in lease. ඒකේ include කරන්න ඕන. හැබැයි මෙහෙම concept එකක් තියෙනවා. මේක ආපහු අපි separately include කරන්න ඕනෙත් නැහැ. මේක අපි ආපහු separately include කරන්න ඕනෙත් නැහැ. automatically include වෙනවා. කොහොමද වෙන්නේ කියලා මම පැහැදිලි කරලා කියන්නම්. හරි. Include in the net investment in lease. ඊට පස්සේ manufacturer or dealer කෙනෙක් නම් අපි මේක expense එකක් විදිහටයි හඳුනගන්නේ. මේක expense එකක් විදිහට හඳුන ගන්නවා ධර්ම කාලච්ඡේදේ. ධර්ම කාලච්ඡේදේ. ඇයි? මේක අපිට distribution expense එකක් විදිහට දාන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම. හරිද? මේක distribution expense එකක් විදිහට දාන්න පුළුවන්. ඇයි කියලා මම කියන්නම්. manufacturer dealer lease එකකදී හරිද? මං කිව්වා අනිත් එකට වඩා වෙනස් වෙන එක පොයින්ට් එකක් තිබ්බා. මොකද්ද? මෙතන sales transaction එකක් තිබ්බා. ඒතර මේ lease එක කියලා කියන්නේ හරියට ණයට විකුණනවා වගේ වැඩක්. ණයට විකුණනවා වගේ වැඩක්. ඒතර මේ manufacturer or dealer ඇත්තම ණයට විකිණීමක් නිසා තමයි මේ lease එක ඇති වෙන්නේ. එහෙනම් මෙන්න මේ ණයට විකුණුම් ගනුදෙනුවට enter වෙන්න විකුණුම් ආදායම ජනනය කරගන්න තමයි manufacturer හරි dealer කෙනෙක් හරි initial direct cost එක දරන්නේ. ආදායම් ඉපයීම වෙනුවෙන් දරන වියදමක්. ඒතර ආදායම් ඉපයීම වෙනුවෙන් දරන අයබාර වියදම් අපි ගන්නවා ආදායම හඳුනා ගන්න අවුරුද්දේ වියදම විදියට හඳුනාගත යුතුයි. ගැලපුම් සංකල්පයට අනුව. ඒතර ආදායම අපි මේ අවුරුද්දේ හඳුනා ගන්නවා නම් ඒ ආදායම ඉපයීම වෙනුවෙන් දරපු ඉනිෂියල් ඩිරෙක්ට් කොස්ට් එක මේ අවුරුද්දේ වියදමක් විදිහට හඳුනාගත යුතුයි. සරල දෙයක් තියෙන්නේ. එහෙනම් මැනුෆැක්චරර් ඕ ඩීලර් කෙනෙක් ඉනිෂියල් ඩිරෙක්ට් කොස්ට් එක දරන්නේ එයාගේ රෙවෙනියු එක ජෙනරේට් කරගන්න. ඒ නිසා අපි මොකද කරන්න ඕන? මේක ඩිස්ට්‍රිබියුෂන් එක්ස්පෙන්ස් එකක් විදිහට දාන්න ඕන. මේක ඩිස්ට්‍රිබියුෂන් එක්ස්පෙන්ස් එකක් විදිහට දාන්න ඕන. ඒක තමයි කතාව. දැන් මොනවාද මේ ඉනිෂියල් ඩිරෙක්ට් කොස්ට්? ඔය legal fees, document charges ඒ වගේ දේවල්. හරිද? legal fees, stamp duties ඊට පස්සේ document charges ඔන්න ඔය වගේ දේවල්. ඒක තමයි එන්නේ. හරි. මේක මම හිතනවා පැහැදිලි කියලා. ලියා ගත්තද? ලියා ගන්න වෙලාව ඕනද? ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. තරම් ඒක තවුලක් නැහැ. මේ බෝඩ් එකේ පේන්නේ නැද්ද? බෝඩ් එක ක්ලියර් නැද්ද? පොඩ්ඩක් කියන්නකෝ. තියෙන්නේ. හරි. එහෙනම් මචං උඹට විතර දන්නේ නැහැ හැබැයි. හරි. මේක thank you. මේක තමයි කතාව. අපි ඉනිෂියල් ඩිරෙක්ට් කොස්ට් එකට මොකද්ද කරන්නේ කියන එක. උතර ඔයාලගේ ප්‍රසන්ටේෂන් එකේ ඔයාලගේ මේ අපේ ප්‍රසන්ටේෂන් එකේ අපි චුට්ටක් බැලුවොත් ඒකේ මෙන්න මේම කතාවක් කියනවා. Initial direct cost incurred by lessor other than those incurred by manufacturer or dealer lessor include in the initial investment in the lease and reduce the amount of income recognized over the lease term. අන්න ඒ concept එක පැහැදිලි කරලා අපි අදට නවත්තමු. මොකද්ද? ඔබ ගොඩක් අයට තේරුනේ නැහැ මේක කොහොමද ගන්න අනිවාර්යෙන් තේරෙන්නේ නැතුව ඇති. මොකද මේකේ ඒ විදිහට පැහැදිලි කරන්න නැතුව තියෙනවා උපකල්පනය කරනවා. හරිද? අපි ඒක තේරුම් ගමු කොහොමද ඒක වෙන්නේ කියලා. මේකේ කියනවා
මේ ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් එක මැනුෆැක්චරර් ඔය ඩීලර් හැර වෙනත් ඕනෑම කෙනෙක් ධර්ම ඉනිෂියල් ඩිරෙක්ට් කොස්ට් එක ඉන්ක්ලූඩ් කරන්නලු net investment in the lease. එහෙම include කරලා මෙයාලා කියනවා reduce the amount of income recognized over the lease term. මොකක්ද ඒ කියන්නේ? අපි lease term එක පුරාවටම recognize කරගන්න income එක මොකද්ද? finance income එක. එහෙම නැත්නම් අපි කියන interest income එක. lease එකක් සම්බන්ධයෙන් හරිද? මේ lease එකක් සම්බන්ධයෙන් over the lease term අඳුර ගන්න income එක මොකද්ද? interest income එක. මෙන්න මේ interest income එක අඩු කරලා පෙන්නන්නලු. කොහොමද අඩු කරලා පෙන්නන්නේ කියන්නේ? මෙන්න මේ initial direct cost එක net investment එක ඇතුළට දාලා. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා මෙන්න මෙහෙම. හිතන්නකෝ එහෙම. present value of lease payments තියෙනවා 500ක්. initial direct cost එක එකතු කරාම 50. net investment එක එනවා 550. අපි හිතමුකෝ මේ net investment එක එනවා 550. දැන් ඔයාලගේ ප්‍රශ්නේ මොකද්ද? මෙහෙම මේක එකතු කරාට පස්සේ net investment එක වැඩි වෙනවා නම් කොහොමද අපි අර interest income එක අඩු කරලා පෙන්නන්නේ? කොහොමද අපි interest income එක අඩු කරලා පෙන්නන්නේ? ඕකනේ කතාව. මොකද මේ 550ට 110ක් දැම්මොත් 50 yen interest එක sorry 510ක් දැම්මොත් 50 yen interest එක දැන් 550ට 110ක් දැම්මොත් 55ක් වෙනවා interest income එක. දැන් ප්‍රශ්නයක් එනවා interest income එක අඩු කරලා පෙන්නන්න කිව්වට මොන මගුලද මේ වෙලා තියෙන්නේ? interest income එක වැඩි වෙන්නේ පේන්නේ. ඔන්න ඕක තමයි අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ. ඒකේ කතා කරලා අදට නවත්තනවා. ඉතුරු ටික සිකුරාදා රැට කරමු. හරිද? මේක හොඳට අහගන්න. මේක දැන් චාර්ට් කරන් ඉන්න කට්ටිය corporate level financial reporting එකක් කරන් ඉන්න කට්ටිය ඉන්නවා නම් මේක වැදගත් වෙයි. හරිද? අපේ level එකේදී පරීක්ෂාවට නම් ලක් කරන්න ගන්න නැහැ. හැබැයි මම දන්නවා අනිවාර්යෙන් මේක වැදගත් වෙනවා. හරි මේ බලන්න. දැන් ඕක වෙන්නේ මෙන්න මෙහෙමද? අපි දන්නවනේ implicit interest rate කියලා එකක්. දැන් implicit interest rate කියලා අපි අහලා තියෙනවා ඇති වෙන්නේ. හැම තැනදීම ඇහුවා. ඒත් අපි කවුරුත් ඉගෙන ගත්තේ නැහැ මොකද්ද මේ implicit interest rate කියලා කියන්නේ. සරලව කියනවා නම් implicit interest rate කියලා කියන්නේ IRR. Internal rate of return. Internal rate of return in the lease. Implicit interest rate in the lease කියලා කියන්නේ internal rate of return in the lease. කාටද කියන්න පුළුවන්ද? IRR කියලා කියන්නේ මොකද්ද? IRR කියලා කියන්නේ මොකක් බිඳුව වෙද්දී interest rate එකද? මේක දැන් දන්නවා කට්ටිය. ඒක හරියට මතකයි නේද ගොඩ? හරි. IRR කියලා කියන්නේ මොකද්ද? IRR සමානයි NPV බිඳුව වල interest rate එක. ඕකනේ. එහෙනම් මෙන්න මේ IRR කියන concept එක අපි ගේනවා lease වලට. lease වලට ගෙනාවාම අපි කියනවා IIR implicit interest rate. implicit interest rate. මෙන්න මේ implicit interest rate එක ගොඩනගද්දී අපිට වැදගත් වෙන්නේ මම අර කිව්ව හතරවෙනි condition එක. මතකද? හතරවෙනි condition එක මොකද්ද? fair value එක equal or substantially equal to the lease payment. අන්න ඒක චුට්ටක් වැඩි දියුණු කරලා තමයි මෙතනදී ගන්න. එහෙම ගන්න හේතුව වෙන්නේ මොකද්ද? අන්න ඒකත් වැදගත්. එහෙම ගන්න හේතුව වෙන්නේ මොකද්ද? මේ financial institution එකක් වගේ එකදී දැන් උදාහරණෙදී කසුන්ට fair value එක ගෙවලා තමයි leasing company එකට වත්කමේ අයිතිය ගන්න උනේ. එහෙනම් lease එකට enter වෙන දවසේ ලෙසෝගේ පැත්තෙන් බැලුවොත් සල්ලි එළියට යනවා. ඇයි කසුන්ට ගෙවන්න ඕන. අන්න ඒක වැදගත්. මම මේ කිව්ව හැමදේම මෙතෙන්ට වැදගත්. කසුන්ට ගෙවන්න ඕන. ඒක සල්ලි යනවා පටන් ගන්න දවසේ. ඊට පස්සේ ඒ වෙනුවෙන් දුලානිකෙන් හම්බෙනවා lease payment ඒ වගේ present value එක අපි ගන්නවා. එහෙනම් හරි. මෙතනදී NPV
කියලා කියන්නේ මොකද්ද? net present value කියලා කියන්නේ මොකද්ද? දැන් අපි දන්නවා net present value කියලා කියන්නේ NPV බිඳුවයි කියලා කියන්නේ NPV බිඳුව කියලා කියන්නේ present value of cash inflows. Present value of cash inflows equal to present value of බිඳුවේදී present value of cash inflows equal to present value of cash outflows. මේක දන්නවනේ. එහෙනම් දැන් අපි බලනවා මේ lease contract එකේදී cash outflows මොනවාද cash inflows මොනවාද? හරිද? මෙන්න මෙහෙමයි වෙන්නේ. lease contract එකක present value of cash inflows එකට ගන්නේ මොකද්ද? net investment in the lease. Net investment in the lease. Present value of cash inflows වෙන්නේ net investment in the lease. Net investment in lease. එහෙනම් මේක වෙන මොනවාද? net investment in the lease එක වෙන මොනවාද? lease payment සහ unguaranteed residual value. lease payment සහ unguaranteed residual value වල present value එක මේ වගේ present value එක හරිද? එහෙනම් cash outflows මොකද්ද? cash outflows මොකද්ද? මේ හැමදේම බලන්නේ at inception date එහෙම නැත්නම් at commencement date of the lease. lease එකට enter වෙන දවසේ. හරිද? එහෙනම් lease එකට enter වෙන දවසේ මොනවාටද අපිට සල්ලි යන්නේ? මේ වත්කම කසුන්ගේ මිලදී ගන්න. එහෙනම් වත්කමේ fair value දීලා තමයි මිලදී ගත්තේ. එහෙනම් මොනවාද එළියට ගියේ? fair value of asset. සහ initial direct cost එකක් දැරුවොත් අපි කිව්වා investment එක ඇතුළට ගන්න ඕන. එහෙනම් ඒකත් මෙයාගේ cash outflow එකක්. මොකද්ද? initial direct cost විභාගෙදී initial direct cost ඒවා ලෙසි දරපුවා. හැබැයි මෙතෙන් අපි ගන්න ලෙසෝ දරපුවා. initial direct cost කවුද දරලා තියෙන්නේ? ලෙසෝගේ. හරිද? මෙන්න මේ දෙක සමාන වෙන interest rate එක තමයි implicit interest rate කියලා අපි කියන්නේ. එහෙනම් අපි IRR දැම්ම නම් හරිද? IRR ගණනය කරා නම් හරි. මම ඒකට කොහොමද අර interest income එක අඩු වෙන්නේ කියලා පැහැදිලි කරන්න. මෙන්න මේ ලියුම කතන්දරේ තේරුණාද? මේක කතන්දරේ තේරුණා කියලා පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. මේක ලියා ගන්න. තේරුණාද කියලා පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. මේක විභාගෙදී පරීක්ෂා කරන්නේ නැහැ. නමුත් වැදගත්. ඊටාම වැදගත් concept එකක් මේක. net investment in lease. ඒක හොයන්නේ කොහොමද? lease payment plus unguaranteed residual value වල present value. ඒක සමාන වෙන්න ඕන fair value of asset plus initial direct cost. මේක ලියා ගන්නකො පොඩ්ඩක්. මේක කතා කරලා අපි අද නවත්තමු. එතකොට අපිට ඉතුරු වෙන්නේ ගණන්ටියක් හදන්න විතරයි. ඒ ගණන් ටික හදන එක එක්කමම රෙකෝඩින් එකක් දාන්න. එහෙම නැත්නම් අපි සිකුරාදා රැයට කරමු. හොඳ විදිහක් බලලා කරමු. මට රෙකෝඩින් එකක් දාන්න පුළුවන් වුණොත් මම ඒකට රෙකෝඩින් එකක් අප්ලෝඩ් කරලා වීඩියෝ එක දාන්නම්. ෆාස්ට් වේව වීඩියෝ එකක් මම අද දාන්නම්. මේ තියරි කැලේ ටික තමයි මට ගොඩක්ම කියලා දෙන්න ඕන වුණේ. ඒවත් අරකට මම වීඩියෝ එකක් හරි බලලා දාන්නම්. මේක පොඩ්ඩක් ලියා ගන්නකො. මෙතනින් එහාට අපව කියා දෙන්න තරම් තියරි ගොඩක් නැහැ. ලියාගෙන පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. මේක පැහැදිලි කරගන්න. question එකේ initial direct cost වෙනම දීලා තියෙනවා නම් අපි ආපහු net investment එකට add කරන්න ඕනේ නැහැ. ඒකට හේතුව තමයි
implicit interest rate එක ගණනය කරද්දී ඕක consider කරලා තියෙන්නේ automatically add වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ආපහු අලුතින් එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අලුතින් එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඕක post manual එකේ ඔය වචන ටික කොහොමම තිබ්බා මම මතක හැටියට. ඉතින් මම ඒක ටිකක් බලලා කියන්නම් කොතනද මේක තියෙන්නේ කියලා. 157 පිටුවේ තියෙනවා මෙන්න මෙහෙම. The interest rate implicit in the lease is defined in such a way that the initial direct costs are included automatically in the net investment in the lease. There is no need to add them separately. There is no need to add them separately. ඒකට ආපහු දාන්න ඕනේ නැහැ අපි. ආපහු දාන්න ඕනේ නැහැ. එහෙම තමයි මේකේ තියෙන්නේ. හැබැයි මට හම්බෙලා තියෙනවා සමහර තැන්වල ඔය එක කොහරි ස්ටඩි පැක් එකක කොහෙද තිබුණා ඇඩ් කරලා තියෙනවා. ඇඩ් කරලා තියෙනවා. ඒකේ තැන්වල එක එක විදිහට තියෙනවා. සාමාන්‍යයෙන් දැන් මේක කියන හැටියෙන් නම් අලුතෙන් ආපහු ඇඩ් කරන්න ඕනේ නැහැ. ඇඩ් කරන්න ඕනේ නැහැ. නෑ ඔපරේටින් ලීස් එක්ස්ප්ලেইন කරේ නැහැ. බලමු මේක පැහැදිලි කරලා යනකොට ඔපරේටින් ලීස් එකේ තියරි පාර්ට් එක අද කතා කරලාම නවත්තමු. එතකොට තියරි පාර්ට් එක තියෙනවා අපිට කතා කරන්න ඉතුරු වෙන්නේ ඔව් තියරි පාර්ට් එක තියෙනවා ගණන් ටික හදන්න තියෙන්නේ. ගණන් ටික එහෙමනොත් මම රෙකෝඩින් එක දාන්නම්. තියරි පාර්ට් එක අපි එහෙමනොත් එකක් කතා කරලාම ඉවර කරමු. ඒක ඔපරේටින් ලීස් වල මහ ලොකු දෙයක් නැහැ. මේක ලියාගෙන චුට්ටක් කට්ටිය chat එකට දාන්න. අර manufacturer dealer lease කියන concept එක මම ගාන හදද්දි මේක කොහොමද කරන්න ඕනේ කියලා පැහැදිලි කරන්න. ඒක පරීක්ෂාවට නම් ලක් කරන එකක් නැහැ. පරීක්ෂාවට ලක් කරන එකක් නැහැ. මොකද අපිට ඒක උගන්වලා නැහැ. උගන්වලා නැහැ. past papers වලත් නැහැ. ප්‍රශ්නයක් අහලා දෙනවා primary period එක කියන්නේ මොකක්ද කියලා. ඒක කොහේ තියෙන දෙයක්ද? කොතනින්ද ප්‍රශ්නේ අහන්නේ? primary period කියන එක. ඒක පොඩ්ඩක් කියන්න කොහෙන්ද ප්‍රශ්නේ අහන්නේ කියලා මම ඒක උත්තර දෙන්නම්. හරි. අපි දැන් බලමු මෙන්න මේ කතාව. දැන් මම මේ පැහැදිලි කරගෙන ඉන්නේ මෙන්න මේ ස්ලයිඩ් එකේ තියෙන කතාව. In the lease and reduce the amount of income recognized over the lease term. කොහොමද reduce වෙන්නේ කියන එක තමයි බලන්න යන්නේ. මම හිතනවා කට්ටියට Excel එක පේනවා. මේ බලන්න. implicit interest rate කියලා කියන්නේ lease payments සහ unguaranteed residual value එක present value එක equal වෙන තැන. equal වෙන තැන. හරි. පොඩ්ඩක් ඉන්න ලැප්ටොප් එක පොඩ්ඩක් ස්ටාර්ට් කරනවා. පොඩ්ඩක් තප්පරයක් දෙන්න මේ ලැප්ටොප් එක ස්ටාර්ට් කරලා දෙන්න. හරි. මාව එනවද? පොඩ්ඩක් කියන්නකෝ. මාව එනවද කියලා. දන්නේ මාව එනවද කියලා. ඔව් හලෝ. හරි, thank you. හරි. මේ කියන්නේ එකිනෙක ගන්න primary period කියන්නේ මොකක්ද කියලා. ඒකෙ වෙන්නේ මෙහෙමයි. primary period and secondary period කියලා කියන්නේ
මෙන්න මෙහෙම සංකල්පයක්. මෙන්න මෙහෙම සංකල්පයක්. දැන් හිතන්නකො මම ඉනිෂියලි ලීස් එකට එන්ටර් වෙනවා. ඉනිෂියල් ලීස් එකට එන්ටර් වෙනවා අවුරුදු 5කට. ඒතර ඉනිෂියල් ලීස් එකට එන්ටර් වෙලා අවුරුදු 5කට හරිද? ඉනිෂියල් ලීස් එකට එන්ටර් වෙලා අවුරුදු 5කට අපිට ඔප්ෂන් එකක් තියෙනවා නම් තව දුරටත් එක්ස්ටෙන්ඩ් කරන්න. තව දුරටත් එක්ස්ටෙන්ඩ් කරන්න. පැහැදිලිද? ඉනිෂියල් පීරියඩ් එක නැත්නම් ප්‍රයිමරි පීරියඩ් කියලා කියන්නේ අර මම මුලින්ම ලීස් එකට එන්ටර් වෙච්ච කාල සීමාව. අවුරුදු 5. ඒක එක්ස්ටෙන්ඩ් කරලා පාවිච්චි කරන්න පුළුවන් කාල සීමාව තමයි සෙකන්ඩරි පීරියඩ් කියලා කියන්නේ. හරිද? අන්න ඒක තමයි සෙකන්ඩරි පීරියඩ් and primary period කියලා කියන්නේ. මම ඒ ඉන්ඩිකේටර්ස් තුනේ අර ABC කියලා තියෙන ඉතුරු තුන කතා කරේ නැහැ. ප්‍රධාන තුන විතරයි කතා කරේ. ඒක තමයි primary period and secondary period කියලා අපි හඳුනාගන්නේ. primary period and secondary period කියලා අපි හඳුනාගන්නේ. මම හිතනවා ප්‍රශ්න අහපු කෙනාට පැහැදිලි කියලා. අපැදිල්ල ගන්න. හරි. අපි මෙන්න මේක පොඩ්ඩක් බලමු. දැන් අපි බලන්න ඕන මොකද්ද මේ කියන්නේ කියන එක. මොකද්ද මේ කියන්නේ කියන එක. IRR තමයි හොයන්න යන්නේ. IRR හොයන්න බැරි වගේ මේ ටක් වෙලා දින්නේ. හරි පොඩි අවුලක් වෙලා තියෙනවා ලැප් එක ස්ටක් වෙලා තියෙන එක්සල් එක. අපි මොනවද මේක කරමු. අපි අදට නවත්තමු. මම ඉතුරු ටික රෙකෝඩින් එකක් විදිහට දාන්නම්. ඔපරේටින් ලීඩ් කියන එකත් පැහැදිලි කරන්නම් රෙකෝඩින් එකේදීම බෝඩ් එකක මම පැහැදිලි කරලා account තියෙන විදිහ උදාහරණ ටිකත් එක්කලා රෙකෝඩින් එක දාන්නම්. මේ රෙකෝඩින් එක අද අප්ලෝඩ් කරනවා. ඉතුරු එකත් අද හෝ හෙට මම අප්ලෝඩ් කරන්න එක දාන්නම්. thank you very much කට්ටියට. මොන හරි ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න WhatsApp එකෙන්. සමාව වෙන්න. මෙතන ඉහර කරන් යන්න විදිහක් නැහැ. ලැප් එක ස්ටක් වෙලා තියෙනවා. හැමෝටම good night. thank you. ඉතුරු ටික රෙකෝඩින් එක අපි බලමු.